ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන සේනාසන වාසී ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අද 2021 වර්ෂයේ අප්‍රේල් මාස බක්කුන් පොහොය දිනේදා මේ වැඳුව ආරණ්‍ය සේනාසනයේ සිල් සමාදන් වූ පින්තුන් උදෙසා සිදු කෙරෙන ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාවයි මෙතෙන් පටන් සිදු කෙරෙන්නේ. අද අප විශේෂයෙන්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුදහමේන ප්‍රධාන මාතෘකාවක් පිළිබඳව අපට කාලය ලැබෙන ආකාරය අනුව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි බුදුදහමේ හදවත බඳු ආකාරයෙන් අපි සලකන හේතුඵල ධර්ම නැත්නම් පටිච්චසමුප්පාදය ඉදප්පච්චතා ආර්ය න්‍යාය ආදී වශයෙන් සඳහන් වන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වීමෙන් ප්‍රධාන වශයෙන් ලෝකයට අනාවරණය කරන ඒ අසිරිමත් ධර්මයට අදාළ කරුණු ටිකකුයි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද වෙනතුනේ ඔබ දන්නවා මුළු ලෝකයේම මේ ව්‍යසනකාරී රෝගී තත්ත්වයෙන් අතිශයින්ම දුකට සන්ත්‍රාසයට පත් වෙන මොහොතකයි ඔබත් මාත් මේ කාලය ගත කරන්නේ. ඉතින් එවැනි කාලයක ලෝකයේ බොහෝ දෙනාට පිළිසරණක් නැහැ. ඒ අය මේ කායික සුවතාවය බලාපොරොත්තු වෙන, ශාරීරික නිරෝගීතාවය බලාපොරොත්තු වෙන බොහොම වෙහෙස මහන්සියෙන් කටයුතු කරන සමයක අපි ඒ ගැන සැලකිලිමත් වෙන ගමන් ඊට වඩා අප කටයුතු කරන්නේ අපගේ මානසික සුවතාවය ඇති කරගන්නට. මේක තමයි බෞද්ධයාගේ තියෙන ලක්ෂණය. ඊට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ සරණ ගිහිපු ශ්‍රාවකයන් විදියට අප නිතර සිහිපත් කරන කාරණා කිහිපයක් තියෙනවා. මොනවද ඒ? භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා ජරා ධම්මෝ විජරං අන්තේතෝති අබින්නං පච්චවේකිතබ්බං ඉතිහාවා පුරිසේනවා ගහටේනවා පබජිතේනවා කියලා. මෙන්න ඉපදිච්ච සත්‍යයන්සෙන් අපි ගිහියන් වශයෙන් හෝ වේවා, ඒ වගේම පැවිද්දන් වශයෙන් හෝ වේවා, ස්ත්‍රීන් වශයෙන්, ඒ වගේම පුරුෂයන් වශයෙන් අප නිතර සිහි කළ යුතු කාරණා අතරින් බුදුහාමුදුරු සඳහන් කරනවා අප වයසට යන අය කියන කාරණය, දි รา පත් වෙන ශරීරයක් ඇතේ කියන කාරණය, නැත්නම් මහලු වෙන අය බව කියන කාරණේ නිතර මෙනෙහි කරන්න කියලා. මහලු බව නිතර මෙනෙහි කරන කෙනා මහලු භාවයෙන් දුකටපත් වෙන්නේ ඊට වඩා පිළිසරණක් තමයි ආධ්‍යාත්මිකව සලසා ගන්නවා. ඊළඟ සඳහන් කරනවා ව්‍යාධි ධම්මෝ ව්‍යාධින් අනතීතෝ දියන් අමින්නන් පරිවේගිතම්මන්. අප ලෙඩ වෙන අය ලෙඩවීම ස්වභාව කොට ඇති ශරීරයක් ඇති අය කියන කරුණ, ලෙඩවීම නොයෙකුම අය කියන කරුණ නිතර මෙනෙහි කරන්න කියලා. ඒ නිසා ලෙඩවීම කියන එක අපට නුහුරු දෙයක් නෙවෙයි. අපි දන්නවා අපේ ජීවිතයේ ඕනෑම වෙලාවක මේ ශරීරයට ඕනෑම ලෙඩක් ඕනෑම ආකාරයෙන් ඕනෑම ස්ථානයකදී වෙන්න පුළුවන් කියන එක අපි කලින් දන්නවා.
ඊළඟ කාරණේ තමයි මරණ ධම්මෝ මරණ අන්තිතෝ කියවිඥාන පච්චය විතම්මං. අපි මරණයට පත් වෙන බව මරණය නොයෙකුත් අය කියන කරුණ නිතර මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා. ඕනෑම වෙලාවක ඕනෑම ආකාරයකින් ඕනෑම ස්ථානයකදී අපි මරණය කියන තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. මේක තමයි ජීවිතය අර්ථය. ලෙඩවීම ස්වභාවයට ඇති කෙනෙක් කියන කරුණ තේරුම් අරන් ඉන්න කෙනා ආරෝග්‍යමදයෙන් මත් වෙන්නේ නැහැ. මහලු වීම දන්න කෙනා යෝමදයෙන් යෝවන මදයෙන් මත් වෙන්නේ නැහැ. මරණයට පත් වෙන කෙනෙක් බව දන්න කෙනා එයා ජීවිත මදයෙන් මත් වෙන්නේ නැහැ. මේ යෝවන මදය, ජීවිත මදය, ආරෝග්‍ය මදය කියන මේ දේවල් වලින් මත් බවට පත් වෙන කෙනා කලියුත් නොකලියුත් හරියට දන්නේ ජීවිතේ හරියක් ප්‍රයෝජන ගන්න මාවත දන්නේ නැහැ. ඉතින් එවැනි අය ඉන්න සමාජයක අපි හුඟක් වාසනාවන්තයි. මෙවැනි අසිරිමත් දහමක් අහපු අය හැටියට කලින්ම දන්නවා මේ දේ අපේ ජීවිතේ පැමිණෙන්න පුළුවන් දේවල් බව. ඒ සිද්ධිය පැමිණෙච්ච අවස්ථාවකදී අපි කියන්නේ අනේ මං තුන් හිතකින් අත්හිටුවෙන යම ලෙඩ වෙයි. මගේ ඥාතියට මේ වගේ ලෙඩක් වෙයි. මා මේ වගේ මරණයටපත් වෙයි. මම තුන් හිතකින් අත්හිටුවේ නැහැ කියලා අපි කියන්නේ නෑ පින්නතුනි. ඇයි ඒකට හේතුව? අපි කලින්ම දන්නවා. අපි කියනවා නම් අපි ඒක තුන් හිතකින්වත් හිතලා තිබුණේ නෑ කියලා. ඒක පින්නතුනි අපේ ශාස්ත්‍රුන් වහන්සේට කරන ලොකුම අගෞරවයක් ඒක. උන්වහන්සේ අපට නිතර මේක මෙනෙහි කළා අප්‍රමාදීව ජීවිතය සකසා ගන්න කියලා දේශනා කරද්දී යම් කෙනෙක් කියනවා නම් මේක තුන් හිතකින්වත් හිතුවේ නෑ කියලා පින්නතුනි. එහෙම කියන්නට අපට පුළුවන් කමක් නෑ. ඊළඟ සඳහන් වෙනවා සබ්බේ පියෙහි මනා භවෝ නානා භවෝ විනා භවෝ අභිනන්තේ පච්චේ කිතබ්බං. අපි ප්‍රියමනාප අප කැමති හැම දෙයකින්ම Tamanට කවදා හරි දවසක වෙන් වෙන්නට සිද්ධ වෙන බව නිතර මෙනෙහි කරන්න. ඕනෑම අවස්ථාවක ඕනෑම දෙයක් ඕනෑම ආකාරයකින් අපේ ජීවිතේට සිද්ධ වෙන්න පුළුවන්. ඒක පින්නතුනි අපේ ස්ථානයක් ඒ වගේම කාලයක් කියලා අපිට තීරණය කරන්න බෑ. එක ඇසිටිය ගන්න මොහොතකින් අපි අවුරුදු 40ක් නැත්නම් 60ක් 70ක් 80ක් ගොඩනගාගත්තු සියලුම දේ එක මොහොතින් අපට හිමි වෙන්න පුළුවන්. මේ සියලුම දේවල් අපට හිමි වුණත් ඊළඟට සඳහන් කරනවා කම්මස්සකෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දෝ කම්මපටිසරණෝ ආදී වශයෙන්. අපි ඊටර සියල්ලක් මහිමි වුණත් ලෞකික ජීවිතය තුළ සංසාර චක්‍රය තුළ අපට හිමිවන කාරණයක් තියෙනවා. ඒ තමයි කර්මය. සම්මුති සත්‍ය තුළ ඉඳගෙන බලන විට අපට කර්මය අපේ දායාදේ. හැබැයි ලෝකෝත්තර සත්‍යයට සාපේක්ෂව ඒක තවත් වෙනස් ආකාරයකින් බලන්නේ. එතෙන්දී කම්මස්ස කාරකෝණත්තේ විපාකස්සක වේදකෝ ආදී වශයෙන් සඳහන් කරනවා. එතෙන්දී කර්මයේ විඳින පුද්ගලයේ කර්මයේ හිමිකරුවෙක් කියලා ලෝකෝත්තර සම්මාදිට සාපේක්ෂව එහෙමව සඳහන් කරන්නේ. ඒ කර්ම චක්‍රයත් අපි ඉක්මවල යන්නට ඕන. ඉතින් මෙන්න මේ වාතාවරණයක් මත අපට අපේ ජීවිත තුළින් ගත හැකි ඉහළම ඵලයේ ප්‍රයෝජන මොකක්ද කියන එක අපි තේරුම් ගන්නට ඕන. ප්‍රධාන වශයෙන් අපි කරුණු දෙකක් මේ ධර්මයේ තුලින් ලබා ගන්නට ඕන. රැකවරණ දෙකක් අපි ලබා ගන්නට ඕන. එකක් තමයි ජීවිතේ කොයි මොහොතක මරණයටපත් වුණත් කිසිදාක දුගතියට නොයන විදියට ස්ථාවර මානසිකත්වයක් මානසික සුරක්ෂිතතාවයක් අපි ලබාගෙන තියෙන්න ඕන. මේක තමයි අපිට තියෙන රක්ෂණය. ජීවිත රක්ෂණය ඉන්ෂුරන්ස් එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපට මේ රැකවරණ ලබා ගන්න හැකි මාර්ගය. යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් යුක්ත නම්, සිල්වත් ජීවිත ගත කරනවා නම්, ශ්‍රුතවත් බණ යුක්ත නම්, ප්‍රඥාවන්ත නම්, සිහියෙන් ඉන්නවා නම් මෙන්න මේ කරුණ අපට මරණින් මතු සුගතිගාමී වෙන්නට හේතු වෙනවා. වරක් මහා නාම සාක්‍ය කුමාරයා බුදුරජාණන් වහන්සේ වෙත ආපු අවස්ථාවේදී උන්වහන්සේගෙන් ප්‍රශ්න කළා. ස්වාමීනි අපි රාජකීය කටයුතු වල ඉඳින්නේ. ඊටම සංකීර්ණ අවස්ථාවක නියමියොතින් අපේ පරලෝක ගතිය කොයි වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියලා. බුදුහාම සඳහන් කළේ මහා නාම සාක්‍ය ඔබ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ධර්ම දුරු ඔබ දිනු කරපු කෙනෙක්. උන්වහන්සේ උදාහරණයක් සඳහන් කරනවා ගඟක් සමීපෙහි ගහක් තියෙනවා නම් ඒ ගහ ගඟ පැත්තට නැමිලා නම් තියෙන්නේ. ඒ ගහ කොයි පැත්තෙන් කැපුවත් ගහ වැටෙන්නේ ගඟට. අන්න ඒ වගේ අපි නිතර ශ්‍රද්ධාව පිළිසරණ කරගෙන ඉන්නවා නම්
හොඳ සිල්වන්ත ජීවිත ගත කරනවා නම් ශ්‍රද්ධාවේ ඉන්ද්‍රිය ධර්ම දිනු කරගෙන ඉන්නවා නම් නිතර නුවණින් කටයුතු කරනවා නම් අපි කොයිතරම් අවධානයෙන් සංකීර්ණ අවස්ථාවකදී මේ ගියත් අපිට රැකවරණයක් තියෙනවා. ඒ තමයි මරණයෙන් පස්සේ ලැබෙන ජීවිතය සුගතිගාමී වෙනවා. අද මේ ලැබලා තියෙන තත්ත්වයට වඩා ඉහළ මට්ටමකින් ධර්මය රකින්නට සුදුසු වාතාවරණයක අපට ප්‍රතිසන්දිය ලබන්නට අපි පරිසරය සකස් කරගෙන ඉන්නේ. මෙන්න මේ රැකවරණය වෙනුතුන අපිට තියෙන්න ඕන. ඒක නැත්නම් අපිට ලොකු අභාග්‍යයක්. ඒක නැත්නම් අපි මෙච්චර කල් පන්සල් ආපු එකේ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරපු එකේ නිසිඵල අපි ලබා ගන්න වෙන්නේ නැහැ. ඒක අපිට තහවුරුද කියලා බලන්නට අපිට සලකුණු කීපයක් තියෙනවා. තමන්ට බලන ජීවිතයේ මාරාන්තික අනතුරක් පැමිණිච්ච අවස්ථාවකදී වැඩිපුරම තමන්ට මතක් වෙන්නේ මොකද්ද කියලා? ජීවිතයේ අභියෝගාත්මක අවස්ථාවක් ආපු වෙලාවේ ඔබට වැඩිපුරම මතක් වෙන්නේ මොකද්ද? එහෙමත් නැත්නම් දිනකට තමන්ට වැඩිපුරම සිහිපත් වෙන කොමක් පිළිබඳවද කියලා බලන්න. මෙන්න මේකෙන් අපිට කිසියම් විදිහේ සලකුණක් ඇති කර ගන්න පුළුවන් අපි යන ස්ථානය. අපේ දවසේ වැඩිපුර වාර ගණනක් මතක් වෙන්නේ අපේ අධ්‍යාපනයේ, අපේ දරුවන්, රැකියාව, දේපල මේ වගේ කරුණු නම් අපේ සුගතිය ගැන වෙනතුනේ සැකයක් තියෙනවා. අපේ දිනපතා වැඩිපුර මතක් වෙන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් පිළිබඳව නම්, ඒ වගේම තමා කරපු කුසල කර්ම පිළිබඳව නම්, ඒ වගේම සතර සතිපට්ඨානය, ඒ වගේම චතුරාර්ය සත්‍ය මේ ආදී කරුණු නම් තමයි දවසට වැඩිපුර වාර ගණනක් මතක් වෙන්නේ. නැත්තම් තමා වඩන සමත භාවනාවක් නම් ජීවිතේ දවසට වැඩිපුර පුරුදු පුහුණු කරන්නේ. මේකෙන් කිසියම් විදිහේ සලකුණක් අපිට තියෙනවා මරණය මැද්දේ දුගතිගාමී වෙන්නේ නැහැ කියලා. මෙන්න මේ රැකවරණයක් වෙනුත් අනිවාර්යයෙන්ම ඉක්මනින් ඇති කර ගන්නට ඕන. ඊළඟ භාගතුන් වහන්සේ පැහැදිලි කරන අපේ ජීවිතයේ සැබෑ ආයුෂ වැඩි කර ගන්න ක්‍රමය. ජීවිතයේ ආයුෂ ගත්තොත් කොටස් කීපයකට බෙදෙනවා. නවීන විද්‍යාවේ විශේෂයෙන් අධ්‍යාපන විද්‍යාව, මනෝවිද්‍යාව ආදී විෂයන් වලින් අපේ වයස කොටස් තුනකට බෙදලා තියෙනවා. එකක් තමයි කායික වයස. ෆිසිකල් ඒජ් එක. අපිට උපැන්න සාතින් ලැබිලා තියෙන වයස. ඊළඟට මානසික වයස, මෙන්ටල් ඒජ් කියන එක. අප පිළිබඳව අපි හිතාගෙන ඉන්න වයස. එතෙන්ට අවුරුදු 60ක් වෙනවා, නමුත් 40ක් විතර කියලා තමයි හිතෙන්නේ. සමහර කෙනෙක් අවුරුදු 50ක් විතර වෙනවා, නමුත් 70ක් විතර කියලා තමයි නිතරම හිතෙන්නේ. මෙන්න මේක කියන්නේ මානසික වයස කියලා. ඒ වගේම සඳහන් වෙනවා ආධ්‍යාත්මික වයස කියලා එකක්, ස්පිරිචුවල් ඒජ් කියලා. මෙන්න මේක තමයි බුදුදහමෙන් අගය කරන්නේ. බුදු පියාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ මෙන්න මේ ආධ්‍යාත්මික වයස ඉහළම තලයට ගන්න ක්‍රමය. ධම්මපදයේ සඳහන් වෙනවා යෝචේ වස සතං ජීවේ දුස්සීල වසමාහිතෝ ඒකහං ජීවිතං සේයෝ සීලවන්තස්ස ජායනෝ. සාමාන්‍ය සරල ජීවිතයක් නැත්නම් දුස්සීල ජීවිතයක් ගත කරන කෙනාගේ අවුරුදු 100ට වඩා සිල්වත්ව ධ්‍යාන වඩමින් සමතේ දිනු කරමින් එක දවසක් ජීවත් වෙන කෙනාගේ ජීවිතය උතුම් කියලා. අපට අවමස්යෙන් පංචශීලය, ඊටතර ඉහළට ගිහින් අටශීලය, දසශීලය ආදී මේ වගේ සීලයක් ආරක්ෂා කරමින් සමත භාවනාවකුත් වඩමින් එක දවසක් අපට ජීවත් වෙන්න පුළුවන් නම් මෙන්න මේක දවස අර දුස්සීලව අසමාහිතව ගත කරන අවුරුදු 100කට වඩා වටිනවා කියලා. ඒ නිසා අපිට හැමදාම පුළුවන් අපේ ස්පිරිචුවල් ඒජ් එක ආධ්‍යාත්මික වයස අවුරුදු 100කින් හැමදාම දිනපතා අපිට දිනු කරගන්න පුළුවන් අපි බුද්ධිමත් නම්. ඊළඟ සඳහන් කරන ලෝකී වස්සසතං ජීවේ අපස්සෝ ධම්මමුත්තමං ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්මමුත්තමං. ධර්මයේ නොදක විශේෂයෙන්ම හේතුඵල ධර්ම නොදක අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා හේතුඵල ධර්ම දකිමින් යථාර්ථය දකිමින් එක දවසක් ගත කරන ජීවිත උතුම් කියලා. ස්කන්ධ ධාතු ආයතන මේ වගේ කාරණාවල සැබෑ ස්වභාවය තේරුම් අරගෙන එක දවසක් ඒ ඔස්සේ සමථ විදර්ශනා වලින් වාසය කරන්න පුළුවන් නම් ඒ හැම දවසක්ම අවුරුදු 100ක් ආයුෂක් බවට පත් වෙනවා. ඊළඟ සඳහන් කරන යෝචේ වස සතං ජීවේ අපස්සෝ උද්‍යප්පයන්
ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ දෙයම්මයන්. උදේවැය නොදකමින් නැත්නම් ස්කන්ධ ධාතු ආයතනයන්හි අනිත්‍යතාවය හට ගැනීම නිරෝධය නොදක වසර 100ක් ජීවත් වෙන කෙනාට වඩා මේ ස්කන්ධ ආදී අපේ ජීවිතයේ සැකස්මෙහි අනිත්‍යතාවය නැත්නම් ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිමින් එක දවසක් ජීවත් වෙන්න පුළුවන් නම් එහෙම නොදක ජීවත් වෙන අවුරුදු 100ට වඩා උතුම් කියලා. මෙන්න පින්නතුන අපේ ජීවිතයේ ආයුෂ සැබෑ ආයුෂ ආධ්‍යාත්මික වයස දිනු කරගත හැකි මාර්ගය. මේ විදිහට යම් කෙනෙක් ජීවිතයේ මනාව කළමනාකරණය කරගත්තා නම් ඒ දැනත්තා ජීවිත අභියෝගයක් විශේෂයෙන් මරණය වැනි කාර්යයන් පැමිණෙන අවස්ථාවකදී ඒ දැනත්තා කලබල වෙන ගතිය අඩුයි. බියට තැති ගැනීමට පත්වන ගතිය අඩුයි. ඇයි ඒකට හේතුව? ඔව් මේ වන විට ධර්මයෙන් සැලකුවතු රැකවරණයක් ලබාගෙන තියෙන්නේ. ඔහු දන්නවා මේ තමන්ගේ වියපත් වෙච්ච ශරීරය අත්හැරියත් ඊට වඩා හොඳ තැනක ධර්මයේ පිළිපදින්න පුළුවන් පහසුකම් සහිත මේට වඩා ඉහළ භවයක තමා උපදිනවා කියන එක පිළිබඳව තමන්ට ලොකු විශ්වාසයක් ඒ වගේම ශ්‍රද්ධාවක් තියෙනවා. මෙන්න මේ රැකවරණය පිළිතුරු අපි හැම දිනෙකම නිතරම ලබාගෙන තියෙනට ඕන. විශේෂයෙන්ම බුදුහාඳුරගේ බුදුගුණ සිහිපත් කරලා දහම් ගුණ, සංඝ ගුණ, මෛත්‍රී භාවනා වැඩිම, සිල්වන්ත බව මේ කරුණ වලින් අපේ ජීවිතයේ පෝෂණය ලබා ගන්නට ඕන. මේක තමයි අපිට ලබා ගන්න පුළුවන් ප්‍රධාන රැකවරණය බුදුදහමේ. දෙවෙනි කාරණය තමයි බුදුරජාණන් වහන්සේ එක පැත්තකින් අපට සුගතිය ලබා ගැනීම සඳහා මාවත දේශනා කළා ස්වර්ග මාර්ගයේ විදියට සංගමග්ග කියලා. අනිත් පැත්තෙන් උන්වහන්සේ පැහැදිලි කරනවා මෝක්ෂ මාර්ගය නැත්නම් නිවන් මාර්ගය. මේ සඳහා හේතුඵල ධර්ම පිළිබඳ අවබෝධයෙන් ප්‍රඥාව දියුණු කිරීම සඳහා වූ වැඩ පිළිවෙලක අපි නිතරම යෙදෙන්නට ඕන. රූපාදී ස්කන්ධ පංචකය නැත්නම් ඇස ආදී ආයතන නැත්නම් රූප ධාතු ආදී ධාතු 18 මෙන්න මේ කරුණවල යථා ස්වභාවය නුවණින් දකිමින් හේතුඵල ධර්ම පිළිබඳ අවබෝධයෙන් කාලය ගත කරන්නට ඕන. මේ තුලින් මොකද වෙන්නේ අපට? ගත වෙන මොහොතක් පාසා දුකේ හට ගැනීම නිරෝධය පිළිබඳ අවබෝධය ඇති වෙලා දුකෙන් නිදහස් වෙන විදිහට අපට කටයුතු සම්පාදනය කරගන්න පුළුවන්. හොඳයි වෙනතුනි සාදුකාරයක් පවත්වන්න බලන්න. නැවත වතාවක් සාදුකාරයක් දෙන්න. හොඳයි අපි මේ කරුණ ටික අවධානයෙන් අහගෙන ඉඳිමු. අපේ ජීවිත පිළිබඳව බොහෝම තීරණාත්මක අවස්ථාවක ගත කරන වෙලාවේ කොහොම හරි මේ කරුණ ටික අවදීන් අහන්නට උත්සාහ ගන්න. වාඩි වෙලා ඉන්නකොට අමාරු නම් ඔතනම හිට ගන්න. ඒත් අමාරු නම් ටිකක් ඇවිද හරි මේ කරුණ ටික හිතට යන විදියට මේ දුර ගමනක් ආපු වෙලාවේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. නැත්නම් ඉතින් අපි ආපු එකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ නේද? පින්නතුනි මෙන්න මේ කරුණ දෙක පිළිබඳව බලද්දී අපට පැහැදිලිව පේන කාරණයක් තමයි මේ සම්බුද්ධ ශාසනය ප්‍රධාන ස්තම්භ දෙකක් මත ගොනු කරන්න පුළුවන්. එකක් තමයි ස්වර්ග මාර්ගය, අනිත් එක නිවන් මාර්ගය නැත්නම් මෝක්ෂ මාර්ගය. වෙනත් විදිහකින් කියනවා නම් එක පැත්තකින් මෛත්‍රිය පිළිබඳව දේශනා කරනවා, අනිත් පැත්තෙන් ප්‍රඥා පිළිබඳව දේශනා කරනවා. වෙනත් ආකාරයකින් කියනවා නම් එක පැත්තකින් සමතය ගැන දේශනා කරනවා, අනිත් පැත්තෙන් විදර්ශනාව ගැන සඳහන් කරනවා. එක පැත්තකින් ලෞකික ජීවිතය සාර්ථක කරගන්න ආකාරය සංසාර චක්‍රයේ තුල ඉඳගෙන සාර්ථක කරන මාර්ගයක් දේශනා කරනවා, අනිත් පැත්තෙන් සංසාර චක්‍රයෙන් නිදහස් වෙන මාර්ගයක් දේශනා කරනවා. එක පැත්තකින් අනුසෝතගාමී මාර්ගයක් ලෝකේ යන විදියට සාර්ථක වෙන ක්‍රමයක් දේශනා කරනවා, අනිත් පැත්තෙන් පටිසෝතගාමී උඩුගම් බලන ධර්මයක් දේශනා කරනවා. එක පැත්තකින් පංච නීවරණ දුරු කරන මාර්ගයක් දේශනා කරනවා, අනිත් පැත්තෙන් මේ පංච නීවරණය සහිතව තවත් නීවරණයක් එක් අවිද්‍යාව සමග නීවරණ 6ක් දුරු කරන මාවතක් දේශනා කරනවා. එක පැත්තකින් සම්මා දිට්ඨියෙන් පටන් අරන් සම්මා සමාධියෙන් අවසන් වන ස්වර්ග මාර්ගයක් දේශනා කරනවා. අනිත් පැත්තෙන් සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන සම්මා ඥාන සම්මා විමුක්ති කියලා තව කරුණු දෙකක් එකතු වෙලා අංග 10කින් යුක්ත සීක ප්‍රතිපදාවක් නැත්නම් අසීක ප්‍රතිපදාවක් දේශනා කරනවා. මෙන්න මේ වෙනස අපි වෙනතුනි තේරුම් ගන්නට ඕන. එක පැත්තකින් උපාද නිරෝධයක් දේශනා කරනවා, අනිත් පැත්තෙන් අනුපාද නිරෝධයක් දේශනා කරනවා. ලෝකේ සාමාන්‍යයෙන් බිහි වෙන
සියලු විද්‍යාවන්, දර්ශන, ආගම් ඉගැන්වීම. මේ සියල්ලක්ම එක්කෝ ඒ අය සංසාර චක්‍රයේ තුලින්දගෙන සාර්ථක වන ක්‍රමයක් දේශනා කරන්නේ. එහෙමත් නැත්නම් ඕන් තවත් ඉදිරියෙන් කියනවා නම් සාමාන්‍ය ලෝක යන ක්‍රමය තමයි දේශනා කරන්නේ. උපරිම වශයෙන් නීවරණ පහ, කාමචන්දාදී පංච නීවරණ දුරු කරන ක්‍රමය දේශනා කරන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ පහළ වෙන කලිනුත් ලෝකේ තිබුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සුවිශේෂත්වය කියලා කියන්නේ ඒක පටිසෝතගාමී ධර්මයක් කියලා කියන්නේ. ඒක උඩුගම් බලයන ධර්මයක් කියලා කියන්නේ. ඒක උපාද නිරෝධයක් කියන ධර්මයක් නෙවෙයි. ඒක අනුත්පාද නිරෝධයට මේ රූපාදී ස්කන්ධ පංචකයේ පැන නොගෙන ආකාරයටම දේශනා කරන ධර්ම. ඒක හටගත්තු දේක නිරෝධයක්. ඉපදිච්ච දේක කැඩිලා බිඳලා යන ස්වභාවයක් විස්තර කරන ධර්මයක් නෙවෙයි. රූප ශබ්ද ආදී ස්කන්ධ නැත්නම් ආයතන අවිද්‍යා සහගතව නිර්මාණය නොවන විදියට අනුත්පාද නිරෝධයක් දේශනා කරන ධර්ම. සංසාර චක්‍රේ නිදහස් වෙන ධර්ම මේ දේශනා කළේ. මෙන්න මේ දෙකම පිළිබඳව අපට කිසියම් විදියක අවබෝධයක් තියෙන්න ඕන. මේ දෙකම අපි තේරුම් ගත්තොත් තමයි අපි සැබෑ ලෙසම මේ ධර්මයෙන් නිසි ප්‍රයෝජන ගන්නව අය බවටපත් වෙන්නේ. අනිත් පැත්තෙන් අපි දක්ෂ වෙන්නට ඕන කුමන දේශනාවක් ඇහුවද? ඒ දේශනාව තුළ විස්තර කරන්නේ අනුසෝතගාමී ධහමද නැත්නම් පටිසෝතගාමී ධහමද කියන එක තේරුම් ගන්නට ඕන. දේශකයන් වහන්සේ සඳහන් කරන්නේ උත්පාද නිරෝධයටද ධර්ම දේශනා කරන්නේ නැත්නම් අනුත්පාද නිරෝධයටද කියලා තේරුම් ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. එහෙම නොතින් අපිට වරදින්නේ නැහැ. අපිට තැන් වල දේශකවරු සොය යන අවශ්‍ය නැහැ. අපටම පිළිසරණක් සැබෑ ධර්ම මොකක්ද කියන එක කෙනෙක්ගේ ධර්ම දේශනාවක් අහනකොටම අපි තේරුම් ගන්න දක්ෂ වෙනවා. මෙන්න මේ හැකියාව වෙනතින අපිට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. භාගතුන් වහන්සේ ජීවමාන කාලේ නොයෙක් විදිහේ ඉගැන්වීම් ලෝකෙ තිබුණා. සමහර අය පොබ්බේකට හේතුවාදය කියලා මේ ලෝකෙ සියල්ලක්ම සිදු වෙන්නේ අතීතයේ කරන ලද කර්මයන් අනුව කියලා සඳහන් කළා. ඒ කියන්නේ පොබ්බේකට හේතුවාදය කියලා. සියල්ලක්ම කර්මයෙන් සිදු වෙනවා කියන එක බුදුදහම අනුමත කරන්නේ නැහැ. අපේ ජීවිතේට කර්මයේ සුවිශාල බලපෑමක් කරනවා. ඒ වගේම කර්මයේ දායක කොට ඇති කෙනෙක් කියන එක සිහි කරන්න කියලා දේශනා කළා. හොඳ කර්ම සිදු කරගන්න කියලා දේශනා කළා. හැබැයි සියල්ලක්ම කර්මයෙන් සිදු වෙනවා කියන එක දේශනා කරේ නෑ බුදුදහම. විශේෂයෙන් බුදුජානක වහන්සේගේ කාලේ හිටිය නිගණ්ඨනාථ පුත්‍රමණිය අය ඕම් කර්මය අදහපු ශාස්ත්‍රවරු ඒ වගේ විශේෂයෙන් දේශනා කරේ සියල්ලක්ම සිදුවන අතීත කර්මයෙන් ඒ කර්මයෙන් ගෙවුණු දවසක තමයි Tamanට විමුක්තිය ලබා ගන්න පුළුවන් කියලා තියෙන්නේ. බුදුදහම මේක අනුමත කළේ නෑ. ඊළඟ තවත් සමහර ඉස්සර නිර්මාණවාදයක් දේශනා කළා. ලෝකේ අපට ඉසුරුමත් භාවයක් අපට අධිපති භාවයක් නැහැ. ලෝකේ නිර්මාණය කළා, ලෝකේ පාලනය කළා. ලෝකයේ හසුරුවන බලවේගයක් අදෘශ්‍යමාන දෙවි කෙනෙක්, ඊශ්වරයෙක් නැත්නම් මහා බ්‍රහ්මයෙක් කියලා කෙනෙක් ලෝකේ ඉන්නවා. ඔහුගේ කැමැත්ත අනුවයි ලෝකයේ මේ සියලුම දේවල් සිද්ධ වෙන්නේ කියලා අදහසක් ඉදිරිපත් කළා. මේකට කියනවා ඉස්සර නිර්මාණවාදය කියලා. මෙන්න මේකත් පිනතුරු බුදුදහම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. දෙවිවරු බ්‍රහ්මයන් නැහැ කියලා නෙමෙයි බුදුදහමේ කියන්නේ. ඒ දෙවිවරු බ්‍රහ්මයන් කියලා කියන්නේ මේ සංසාර චක්‍රයේම ගමන් කරන සත්‍යයන්. ඔවුන් දීර්ඝ කාලීන ආයුෂ තිබුණට ඔවුන් මේ ලෝකේ නිර්මාණය කරන්නේ නෙවෙයි කියන එක බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කළා. ඊළඟ කාරණේ තමයි අහේතු අප්පංචවාදය කියලා දර්ශනයක් සමහර අය ඉදිරිපත් කළා. විශේෂයෙන්ම අක්කලිගෝසල වැනි අය. කිසිම දෙයක් හේතුඵල ධර්ම මත නෙවෙයි ඉබේ සිදුවන දේවල් කරන කුසල අකුසල කර්ම ශක්තියෙහි විපාකයක් අනිසංසයක්වත් උත්සාහයක ප්‍රතිඵලයක්වත් නැහැ. සාමාන්‍ය ලෝකයේ ඉබේම හැමදේම සිද්ධ වෙනවා කියලා දේශනා කළා. මෙන්න මේ හේතු අපච්චවාදී කිසිම දෙයක් හේතුඵල ධර්මයක් නොමැතිව ඉබේ සිදු වෙනවා කියන කරුණ බුදුදහමෙන් ප්‍රතික්ෂේප වෙනවා. මෙන්න මේ සියල්ලක්ම ප්‍රතික්ෂේප කරන බුදුදහම තවත් සුවිශේෂ දර්ශනයක් ඉදිරිපත් කළා. ඒ තමයි ඉදප්පච්චතාවාදය කියලා. නැත්නම් හේතුඵල ධර්ම නැත්නම් පටිසම්පාදේ ආර්ය න්‍යාය මේ වගේ නම් වලින් සඳහන් කළේ බුදුරජාණන් වහන්සේගේ අනාවරණය. ඒ ලක්ෂණය තමයි මේ ලෝකයේ පාලනය කරන කෙනෙක් නෙවෙයි හේතු ඇති කල්ලි ඵලයක් හට ගන්නවා. ඉතින් ඉමස්මින් සති දන් හොති ඉමස්මින් අසති දන් හොති ඉමස් උපාදාය දන් උපජ්ජති
ඉමස්ස නිරෝධය ඉදන් නිරෝධති කියන කාරණේ. මේ ඇති කල්ලි මේ හේතු ටික තියෙනකොට මේක තියෙනවා. හේතු නිරුද්ධ වීමෙන් මේක නිරුද්ධ වෙනවා. හේතු නැති කල්ලි මේක නැහැ. හේතු නිරෝධයෙන් මේක නිරුද්ධ වෙනවා කියන කාරණේ. මේක තමයි බුදුදහමේ සුවිශේෂී අනාවරණය. මෙන්න මේ මාර්ගය තමයි අද අපිට තියෙන කාලයට අනුරූපව හැකි ආකාරයෙන් අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්තුනි අපි සඳහන් කරා මුලදීම මේ ශාසනය කියලා කියන්නේ එක පැත්තකින් මෛත්‍රිය අනිත් පැත්තෙන් ප්‍රඥාව දේශනා කරන ධර්මයක් කියලා. ඒකට හේතුව තමයි මෛත්‍රිය කියන එක අපි නිතර කතා කරන දෙයක්. නමුත් පින්තුනි මේක සුවිශේෂ දෙයක් බුදුදහමේ උගන්වනවා. ඇයි ඒකට හේතුව? මේකට හේතු ගානක් තියෙනවා. ප්‍රධාන දෙයක් තමයි අපේ හිතේ ඇතිවන නීවරණ, කාමච්ඡන්දාදී නීවරණ වලින් හිතට ඇතිවන පීඩනය. මේ පීඩනය දුරු කර ගැනීම සඳහා තියෙන ප්‍රධානතම ඉගැන්වීමක් තමයි මෛත්‍රී භාවනාව. අපිට බොහෝ විට අපේ හිතේ තියෙන ලස්සන නැති වෙන්නේ, හිතේ පීඩාවටපත් වෙන්නේ, හිතේ තියෙන සතුට නැති වෙන්නේ, අනිත් අයගේ වැරදි අඩුපාඩුකම් දැකලා ඒ තුලින් හිතේ ඇතිවන කලකිරීම. මෙන්න මේක නැති වෙන්න නම් අපි හැකියතාක් දුරට මෛත්‍රිය වඩන්න ඕන. ආතති කළමනාකරණයේදී ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලදී බටහිර මනෝවිද්‍යාව, බටහිර නැත්නම් උපදේශනය, සයිකොලොජි සහ කවුන්සලින් කියන මේ දෙකේදීම සයිකියාට්‍රික් මේ අංශ කිහිපෙම අය නිතර අවධාරණය කරන දෙයක් තමයි ලැබින් කයිනස් එක නැත්නම් මෛත්‍රී භාවනාව කියන කාරණා. ඒ නිසා අපේ තියෙන මානසික පීඩනය අවම කරගන්නට මෛත්‍රී භාවනාවේ සුවිශේෂ දායකත්වයක් දක්වනවා. තවත් පැත්තකින් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් අවබෝධ කරගත්තා සුවිශේෂ කාරණයක්. මේ ලෝක ධම තුල, ලෝක විවහාරය තුල, සම්පති සත්‍ය තුල අපේ ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරන්න හැකි ප්‍රධාන කුසල ධර්ම තුනක්. ලෞකික කුසල කර්ම නැත්නම් අපි පුණ්‍ය කර්ම කියන්නේ මෙන්න මේ තුනක් දේශනා කළා. දානමයන් පුණ්‍ය කිරියවත්තු, සීලමයන් පුණ්‍ය කිරියවත්තු, භාවනාමයන් පුණ්‍ය කිරියවත්තු කියලා. දාන, සීල, භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා තුළින් භාවනාව ඊළානිසංසදායි. ඒ සඳහා කමඨාන 40ක් දේශනා කළා තියෙනවා. ඒ කමඨාන 40 අතුරිනුත් විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව සුවිශේෂී කුසලයක් විදියට ලෞකික කුසලයක් විදියට සඳහන් කළා තියෙනවා. ලෝක චක්‍රය තුළ, සංසාර චක්‍රය තුළ අපේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළටම දියුණු කරගත හැකි ප්‍රධානතම මාවත ලෙස දේශනා කළේ මෛත්‍රී භාවනාව. එකwidehatකින් අපට අතීත කර්ම විදියට එන අකුසල විභාග දුර්වල කරගන්නට, අපේ තියෙන කුසල ඉස්මතු කරගන්නට, ඒ වගේම අනිත් අය සමග සුහදව කාලය ගත කරන්න, අනිත් පැත්තෙන් හොඳ කල්යාණ මිත්‍රයන් මුණ ගැහිලා ඒ අය ඔස්සේ ධර්මයට පිවිසෙන්නට මේක ප්‍රධාන මාවතක් ලෙස දේශනා කළා. අනිත් එක මේක බ්‍රහ්ම විහාරය. ලෝකේ වාසය කරන බ්‍රහ්මයන්, බ්‍රහ්ම ලෝකයේ සින බ්‍රහ්මයන් ලෝකයේ කෙරෙහි සිව් බඹ විහරණ පතුරා වාසය කරන්නේ. සතර බ්‍රහ්ම විහරණේ යුක්තවයි වාසය කරන්නේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණයට පදනම වන්නේ මෛත්‍රියයි. ඒක පොදේ සිතින් සියලු සත්වෝ සෝපත් වෙත්වා කියන කාරණයක් විතරක් නෙවෙයි. මෙත්තා සාගත මනෝ කර්මය විතරක් නෙවෙයි. ඒක මෙත්තා සාගත කාය කර්මය බවට, මෙත්තා සාගත වාචික කර්මය බවට පත් වෙනට ඕන. මේ මනසෙන් සිතන සිතුවිල්ල සම්මා සංකප්පේ ඉන්නකොට සම්මා වාචා, සම්මා කම්මන්ත ආදී මේ සියලුම ගුණධම් සම්මා සමාධිය දක්වාම වැඩෙනවා අපි. අනිත් පැත්තෙන් මෛත්‍රී භාවනාවේ ආනිසංසයක් විදිහට සඳහන් කළා තෝඩං චිත්තං සමාධියති කියලා. වහාම සිත සමාධිමත් කර ගැනීමේ කමඨහනක් විදියටත් සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානති කියන විදියට සමාධිමත් වෙච්ච සිතින් ලෝක යථාර්ථය දකින්න පුළුවන් කියන කාරණය සඳහන් කරපු විදියට විදර්ශනාවට පාදක වන සිත සමාධිමත් කර ගැනීමේ කමඨහනක් විදියට මේ කාරණේ දේශනා කරනවා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ වේලාම සූත්‍රයේ දේශනා කරනවා ඊටාම සුළු මොහොතක් හෝ යම් කෙනෙක් මෛත්‍රී භාවනාව වඩනවා නම් ඒක ඉහෙළම පුණ්‍ය කර්මයක් බවට පත් වෙනවා කියලා. මෙත්තා චේතෝමිත සූත්‍රයේ දක්වනවා ලෞකික වශයෙන් සිදු කරන සියලුම කුසල කර්ම වලට වඩා මේ මෛත්‍රී භාවනාවේ ආනිසංස ප්‍රබලයි කියලා.
ඒකට යම් කිසි කෙනෙකුට කම්මස්සගත සම්මාදිටිය ඇති වුණා නම් සද්ධර්ම ශ්‍රවණේ එතනත්තාගේ මුලින්ම ඇතිවන්නේ සම්මා සංකල්පය. හොඳ යහපත් සිත විදිහට ගන්නවා. ඒ මොනවද? අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප, නෙක්ඛම් සංකප්ප කියන මේ සංකල්ප ඇති වෙනවා. අනිත් පැයට හිංසා නොකරනවා කියන සංකල්ප ඇති වෙනවා. අනිත් පැයට ද්වේෂ නොකරනවා කියන සිතවිල්ල මෛත්‍රී සිතවිල්ල හට ගන්නවා. ඒ වගේම මේ පංචකාම සම්පත්තියෙන් වෙන් වෙන්න ඕන කියන සංකල්පය ඔහුගේ ජීවිතේ හට ගන්නවා. බාහිර ලෝකයේ අනිත් පැයට පීඩා කළ සතුට වෙන්න උත්සාහ කරන ලෝකේ නැත්නම් බඩ බාණ්ඩ ගොඩගසාගෙන සතුට විඳින්න දරන උත්සාහයේදී මේ සම්මාදිටිය ඇති කරගත්තු කෙනා ඒ පංචකාම සම්පත්තියෙන් ටිකෙන් ටික නිදහස් වීමෙන් අත්හැරීමෙන් ලබන සුවය ලබන කෙනෙක් බවට පත් වෙනවා. එපමණක් නෙවෙයි මේ සම්මා සංකප්ප ඉන්න කෙනාගේ ජීවිතයේ හැම පැත්තෙම වෙනසකට භාජනය වෙනවා. ඔහු නිතරම තමන්ගේ සිත ගැන අවධානයෙන් කටයුතු කරන්නේ. ඔහුට වටිනාම දේ තමන්ගේ සිත. සම්මා දිට්ඨියෙන් යහපත් දැක්මෙන් ඉන්න කෙනා නිතරම තමන් අවධානයෙන් ඉන්න තමන්ගේ සිත ගැන. ඒ සිතේ අකුසල විතරක පෑ ගැන බොහොම සැලකිල්ලෙන් ඉන්නේ. සම්මා සංකල්ප හට ගන්නකොට මොහුගේ කායික සංවරයට වඩා කලින් ඇතිවන්නේ වාචික සංවරය. හිතේ කුසලයේ දින වෙන කෙනාගේ ප්‍රබල ලක්ෂණයක් මේක පිනුතුණු වචනයේ ප්‍රබල විදියේ පාලනයක්, සංවරයක්, විනයක් ඇති වෙනවා. සම්මා සංකප්පයෙන් පස්සේ සම්මා වාචා. සම්මා වාචාව පිනුතුණි සම්මා කම්මන්තයට කලින් හට ගන්නවා. යහපත් වචන කතා කරන කෙනා බොරු කීම, ඒ වගේම කේලම් කීම, හිස් වචන කීම, රළු පරුස වචන කීම මේ කරුණ වලින් වැළකීලා කාලය ගත කරනවා. ඔහුගේ ජීවිතයේ වචනේ වෙනස දැක ගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි ඔහු සම්මා වාචාවත් එක්කම සම්මා කම්මන්තයට එනවා. ඔහු කායිකව කරන දේවල් ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනයේ කියන මෙන්න මේ කායිකව සිදුවන වැරදි වලින් හැකියතාක් නිදහස් වෙන්නට උත්සාහ කරනවා. සම්මා ආජීව. ඔහු ජීවත් වන ක්‍රමය ඔහු ජීවත් කරවන්නටත් ඔහුගේ සමීපන ඥාතීන් ජීවත් කරවන්නට දරන උත්සාහයේදී කරන රැකියාව දැහැමි රැකියාවක් බවට පත් වෙනවා. මිච්ඡා ආජීවන පහය සම්මා ආජීවයෙන් ජීවිතං කප්පේති කියලා කියනවා. වැරදි ජීවන ක්‍රම වලින් වෙන් වෙලා යහපත් දිවි පැවැත්මට හුරු වෙනවා. බාහා බල පරිචිතේහි සේදාවක් කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි කියලා සඳහන් කරනවා. ඔහු උපයන හැම මුදලක්ම දහඩිය මුගුරු වගුරු වල දෑතේ වීරියෙන් ධර්මික උපයන වස්තුවක් බවට පත් වෙනවා. ඔහු අධෛමව උපයන මහා ධනයට වඩා ධර්මික උපයන සුළු ධනයකට වටිනවා. මේ නිසා ඔහු උපයන පොඩි හෝ ධනය එක බරයි හුඟා. ඒක වටිනාකම වැඩි. සම්මා ආජීවයෙන් නොනවති මේ තැනත්තා සම්මා වායාමයේ යහපත් උත්සාහයක් දරනවා. මොකද ඒ උත්සාහය නූපන් අකුසල නොඉපදීමට, උපන් අකුසල දුරු කිරීමට, නූපන් කුසල ඉපදීමට, උපන් කුසල වැඩි දියුණු කර ගැනීමට ඔහු නිතර උත්සාහ කරනවා. මේකට කියනවා යහපත් උත්සාහය සම්මා වායාමයේ කියලා. සම්මා සතිය. ඔහු නිතරම තමන්ගේ සිත සහ කය ගැන අවධානයෙන් ඉන්නේ. නැත්තම් කාය වේදනා චිත්ත ධම්ම කියන මේ ස්ථාන හතරේ නිතර සිහිය පිටුවාගෙන ඉන්නේ. සතිය දිනු කරනවා. තමන්ගේ කය පවතින ආකාරය ගැන නිතර අවධානයෙන් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි තමන්ගේ සිතට එන අකුසල විතරක් ගැන නිතර අවධානයෙන් ඉන්නේ. සතර සතිපට්ඨානයේ චිත්තානුපස්සනාවේ දැක්වෙන විදිහට සරාගං වා චිත්තං සරාගං චිත්තං පජානාති. රාගසහිත සිතක් කෙනෙකුට දැම්මාගේ හිත රාගසහිත සිතක් කෙනෙක් දන්නවා. වේත රාගං වා චිත්තං වේත රාගං චිත්තං පජානාති. සිත රාගසහිත හිතක් නම් දැම්මාගේ සිත රාගෙන් මිදිච්ච හිතක් කෙනෙක් දන්නවා. සදෝසං වා චිත්තං සදෝසං චිත්තං පජානාති. ද්වේෂසහිත සිතක් නම් දැම්මාගේ හිතේ කෙනෙක් ගැන දෙයක් ගැන අමනාපයක් ගැටුමක් තියනවා කියන එක ගැන තමන් අවධානයෙන් ඉන්න. වේත දෝසං වා චිත්තං වේත දෝසං චිත්තං පජානාති. ද්වේෂය නැති හිතක් නම් ද්වේෂය දුරු වෙච්ච හිතක නම් වාසය කරන්නේ. නැත්නම් මෛත්‍රී සාගතව නම් වාසය කරන්නේ ඒකත් ඔහු තේරුම් අරන් ඉන්නේ.
සමෝහං වාචිත්තං සමෝහං චිත්තං පජානාති. මෝහ සහිත සිතක් නම් ඒකක් දන්නවා. විත මෝහං වාචිත්තං විත මෝහං චිත්තං පජානාති. තමන්ගේ හිතේ මෝහය දුර වෙච්ච හිතක් නම් ඒකක් දන්නවා. මේ විදිහට සංකිට වික්කිට මහගත අමහගත සෞත්තර අනුත්තර විමුක්ත අවිමුක්ත මේ ආදි වශයෙන් තමන්ගේ හිත හරියට විනිවිද පේන වීදුරුවක් වගේ තමන්ට හොඳට තමන්ගේ හිත පේනවා. තමන්ගේ හිතේ කෙලෙස් දුරු නොකළ හිතේ තියෙන ස්වභාවය නිතර තේරුම් අරන් ඉන්නකොට උට අකුසල චේතනා සමග දීර්ඝ කාලයක් ඉන්න බැරි වෙනවා. දැන් බලන්න ඔබට උනත් කවුරු කිව්වොත් දැන් ඔයා අමනාපයෙන් දින්නේ කියලා හුවතින් අපිට ලැජ්ජයි නේනේ. එකපාරම තමන් ලැජ්ජාවටපත් වෙන්නේ නෑ මට එහෙම නෑ කියලා හරි කියනවා. දැන් ඔබ යමක් ගැන ලෝභෙන්නේ දින්නේ කියලා හුවතින් තිබ්බත් දැන් මෙන්න නෑ මගේ ලෝභයක් නෑ කියලා කියනවා. දැන් ඔයාගේ හිතේ රාගයක් තියෙනව නේද කියලා හුවතින් ඔය ඒ වෙලාවට උනත් අපි ඉක්මනට එක තිමුණත් එක යටපත් කරගන්න උත්සාහ කරනවා. අන්න ඒ වගේ බාහිරින් අපිට කියන්න අවශ්‍ය නැහැ කෙනෙක් අපි අපිම පින්නතුනි තේරුම් ගන්නවා. මේක තමයි ධම්මා දාස කියලා කියන්නේ. දහම් නැමැති කැඩපත කණ්ණාඩි අපේ ජීවිතේට අපි නිතර දාලා තියෙනවා. අපිට බාහිර කෙනෙක්ගේ වර්ණාවක්වත් ඇගීමක්වත් අපට අවශ්‍ය නැහැ. අපිට අපි ගැනම තේරුම් ගන්න පුළුවන් අපි ඉන්න තත්ත්වය මොකද්ද කියලා. ඒක තමයි හොඳම රෙකමෙන්ඩේෂන් එක. මේක තමයි තමන් ගැනම කරන ඇගීම. මේත් එක අපේ ලොකු දිනුවක් වෙනවා පින්නතුනි. ඒ නිසා එතනත්තා සම්මා සතියෙන් වාසය කරන කෙනෙක් විදියට නිතර තමන්ගේ කය පැවැත්වෙන ආකාරය ගැන සිත ගැන අවධානයෙන් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි තමන්ට ලැබෙන සැප දුක් ආදී වේදනා ගැන නිතර අවධානයෙන් ඉන්නේ. සැප දුකක් තියෙනකොට සැප වේදනාවක් තියෙනකොට සැප වේදනාවක් තියෙනවා කියන එක දන්නවා. දුක් වේදනාවක් තියෙනකොට ඒ බව දන්නවා. උපේක්ෂා වේදනා මේ ආදී දන්නවා. සාමිසං සුඛං, නිරාමිසං සුඛං, සාමිසං දුක්ඛං, නිරාමිසං දුක්ඛං, සාමිසං අදුක්ඛම සුඛං, නිරාමිසං අදුක්ඛම සුඛං මේ ආදී වශයෙන් සාමිස නිරාමිස විදියට තියෙන සැප දුක් උපේක්ෂා ගැන එතනයි තාම අවධානයෙන් මේක ආරස්ණක මාර්ගයේ වාසය කරන කෙනෙක් හැටියට ඉන්නවා. මේ අපි තාම සඳහන් කරන්නේ ලෞකික සම්මාදිට්ඨිය ඉඳන් යන්න පුළුවන් දුරයි මේ කතා කරන්නේ. සංසාර චක්‍රය තුල ඉඳගෙන කරන ගනුදෙනුව නැත්නම් ආධ්‍යාත්මික වැඩපිළිවෙල අපි මේ තාම සාකච්ඡා කරන්නේ. සම්මා සතියේ කාලය ගත කරනකොට ඒ තැනත්තා සම්මා සමාධියටපත් වෙනවා. කායනුපස්සනා ආදී අනුපස්සනාව වඩනකොට ඒ තැනත්තා ආනාපාන සතිය, ධාතු මනසිකාරය, නවසීවතික මේ වගේ කමඨාන් වඩනකොට හෝ හිත ඒක අරමුණක බොහෝ වේලාවක් තියාගෙන දක්ෂ වෙනවා. අර විසිරලා තියෙන සිතේ උද්දච්ච කුක්කුච්ච අඩු වෙනකොට සිත ටික ටික තැම්පත් වෙනවා. තැම්පත් වෙන්න මොකද්ද වෙන්නේ? හිතේ තියෙන නීවරණ අඩු වෙනවා. නීවරණ කියන්නේ මොනවද? ඔය තමයි කාමච්ඡන්දය. පංචකාමයේ තියෙන ආසාව ටිකෙන් ටික අඩු වෙනවා. ව්‍යාපාදේ අනිත්‍යයෙන් තියෙන අමනාපය විරසක බව අඩු වෙනවා. ඒ වගේම තියෙන මිද්දය. ඔව් අපේ කායික මානසික නැත්නම් චිත්තචෛතසික වල තියෙන දුර්වලතාවය ටිකෙන් ටික අඩු වෙලා හොඳ අවදිමත් ප්‍රබෝධමත් කෙනෙක් බවට පත් වෙනවා. උද්දච්ච කුක්කුච්චය සිතේ විසිරුණු ස්වභාවයත් පසුතැවිල්ලත් කියන කාරණා දෙක ටිකෙන් ටික අඩු වෙනවා. එයි මේ තැනත්තා සම්මා දිට්ඨිය පෙරට කොට සම්මා සංකල්ප වලින් වචනය කර්මාන්ත දිවිපැවැත්ම උත්සාහය මේ ආදී නිවැරදිව කරන කෙනෙක් විදියට මේ තැනත්තාගේ අතින් කායික වාචික සිදුවන වැරදි එන්නෙම අඩු වෙනවා. ඔහුට තමා කරපු කියපු දේවල් ගැන පසුතැවිලා අඩු වෙන්නේ. ඔහු ඒ නිසා හුඟක් සතුටෙන් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි අතීතයේ කරපු දෙයක් ගැන ඇතැමට මතක් වුණත් ඒක තමා කුසල චේතනාවකින් යටපත් කරන්න දක්ෂ වෙනවා. විශේෂණ පිනතුනේ ඔහු සම්මා සමාධියෙන් සිත එකඟ කරන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මෙතෙන්දී අපිට වඩන්න පුළුවන් කමඨාන 40ක් ගැන භාගතුන් වහන්සේ පැහැදිලි කළා. ඒ තමයි දස කසින, දස අසුබ, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, සතර ආරෝප, ඒ වගේම ආහාරයේ පටික්කුල මනසිකාර, ධාතු මනසිකාර මේ ආදි වශයෙන් කමඨාන 40ක් දේශනා කළා.
පිනතුන අපේ ජීවිතේ ලස්සන දකින්න නම් අඩු ගානේ මේ එකක් අඩු ගානේ ජීවිතේ එක විනාඩියක් හරි වඩලා තියන්න. මේ බුද්ධෝත්පාද කාලයක තියෙන අසිරිමත් දේවල් හරියට මහා නිධානයක් වගේ අපිට ලැබිච්ච දේවල් මේවා. බුද්ධානුස්සතිය වඩන්න ටික වෙලාවක් හරි. බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී බුදුගුණ එකිනෙක සිහිපත් කරන්න. ටික ටික හිත තැම්පත් වෙන ආකාරය සිත පිරිසිදු වෙන ආකාරය තමයි දැක ගන්න පුළුවන්. ධම්මානුස්සතිය වඩන්න. ධර්මයේ තියෙන ස්වාඛාත ආදී ගුණ එකිනෙක සිහිපත් කරන්න. මගේ ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ස්වාඛාතයි. මුල මැද අග මැනවින් දේශනා කරපු ධර්මයක් ස්වාඛාතයි 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 කියලා එක ගුණයක් ටික වෙලාවක් වඩන්න. සම්දිට්ඨිකයි. මේ ජීවිත කාලේ විපාක ආනිසංස ලැබ ගන්න පුළුවන් ධර්මයක්. ඒ ධර්ම සම්දිට්ඨිකයි 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 කියලා සිහි කරන්න. අකාලිකයි මේ ධර්ම කල් නොයවා විපාක දෙන ධර්මයක්. ආනිසංස ලැබෙන ධර්මයක්. මේ සද්ධර්මයේ අකාලිකයි 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 කියලා මෙනෙහි කරන්න. එහි පස්සේකයි මේ දහම ඕන කෙනෙකුට එන්න බලන්න කියලා විවෘතව ප්‍රකාශ කරන්න පුළුවන් දහමක්. එහි පස්සේක ගුණය සිහි කරන්න පුළුවන්. ඕපනයිකෝ මේ ධර්මයේ තමන් වෙත පමුණුවාගෙන ප්‍රතිඵල දාන දැක් ගන්න පුළුවන් ධර්මයක්. ඒකට කියනවා එහි පස්සේක කියලා. එහි පස්සේක ගුණයක් මේ වගේ සිහි කරන්න පුළුවන්. ඊට පච්චත්තං වේදිතං බොවිඤ්ඤෝහි නෝනත්තන් විසින් වෙන වෙනම ප්‍රත්‍යක්ෂ කළ යුතු දහමක් මේක. මේක එකට අත්වල බැඳගෙන පිහිනන්න බැරුව වගේ මේ දහම අපිට අපි සාමූහික පින්කම් කළාට ආධ්‍යාත්මික ජීවිතයේ මේ දියුණුව පුද්ගලක ඇතිවන දෙයක්. මෙන්න මේ කරුණ එකිනෙක මෙනෙහි කරනකොට ධර්ම ගැන ලොකු ප්‍රබෝධයක් තමන්ගේ හිතේ ඇති වෙනවා. තමම ඊටාම දුර්ලභව පින් කරලා ලබාගත්තු මේ උතුම් සම්බුද්ධ ශාසනය තමන් ලබාගත්තු අගනා රත්නයන්ගේ ස්වභාවය අනුස්සති භාවනා විදියට සමත කමඨහන විදියට මෙනෙහි කරන අවස්ථාව. එතනින් නොනවතිය අපි ස්වාමීන් වහන්සේලා ගැන සුපටිපන්නෝ, උජුපටිපන්නෝ, ඥායපටිපන්නෝ, සාමීචිපටිපන්නෝ ආදී වශයෙන් මේ ගුණ සිහිපත් කරනවා. ඒ උත්තමයන් වහන්සේලා සුපටිපන්නයි ආරෂ්ඨික මාර්ගය නැමැති මනාව මාර්ගයට පිළිපන් උත්තමයන්. ඒ වගේම මේ ආරෂ්ඨික මාර්ගයෙන් ඍජු ප්‍රතිපදාවට පිළිපන් උත්තමයන්. ඒ වගේම ඥානෙ ලබා ගන්න නිවන් ලබන මාර්ගයට පිළිපන් උත්තමයන්. මේ ආදී වශයෙන් අපි එකිනෙක ගුණ සිහිපත් කරලා අවසානයේදී අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස කියලා ලෝකයේ අනුත්තර පුණ්‍ය ශේෂ්ත්‍රය මට මේ ලැබිලා තියෙන්නේ. ඔබ බණහන් ස්වාමීන් වහන්සේලාගෙන් ඔබ පැහැදිලි ඇති කරගෙන එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටිය සරියුත් මොගලන් ආදී නික්ලේසී මහරහතන් වහන්සේලා සියසින් දකින්න නුවණින් දකින්න මේ ශාසනයේ සෝමමාන කර බුද්ධමයන් වහන්සේලා උන්වහන්සේලාගේ ගිහිගේ තිබෙච්ච සියලුම සම්පත් අත්හැරලා සමස්ත ජීවිතයම ආධ්‍යාත්මික දියුණුව සඳහා ශාසන චිරස්ථිතිය සඳහා උන්වහන්සේලා හැම හුස්ම පෙදක්ම හැම හුස්ම රැල්ලක්ම මේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කැප කළා. උන්වහන්සේලාගේ කායික ශක්තිය, බුද්ධි මහිමය, රූප සම්පත්තිය, කටහඬ, අධ්‍යාපනික හැකියාව, භාෂා කුසලතා මේ සියල්ලම පිනතුනේ උන්වහන්සේලා මේ ශාසනය නැමැති මේ උත්තම ශේම භූමියෙහි දිනුව සඳහා අනාගත පරපුරට මේ සද්ධර්මයේ දායාද කිරීම උදෙසා මේ ස්වාමීන් වහන්සේලා කැප කළා. ඉතින් අනේ එවැනි ස්වාමීන් වහන්සේලා නේද මට ලැබුණේ. ඒ අතීත ස්වාමීන් වහන්සේලා දායාද කරපු අම්මල තාත්තලා ගැන අපට සිහිපත් වෙනවා. අතීතයේ හිටිය අපේ අම්මල තාත්තලා එයත්ට ලැබෙන දරුවන්ගෙන් හොඳම දරුවෙක් ශාසනය පූජා කළා මේ ශාසනයේ උන්නතිය සඳහා. ඒ නිසා එක පැත්තකින් අපේ සිතුවිල්ලක් ඇති වෙනවා මේ ආත්ම භාවය බැරි වුණත් ඉදිරි ආත්ම භාවයක තමන්ට ලැබෙන දරුවෙක් ශාසනය පූජා කරන්න ඕන කියන හැඟීමක් තමන්ගේ හිතෙහි තමන්ගේ හදවතෙහි කොතනක හෝ තැනක තැන්පත් කරගන්න. ස්වාමීන් වහන්සේලා ගැන සිහිපත් කරමින් මේ තැනැත්තා සංඝානුස්සති භාවනා වඩනවා. ඒ වගේම සීලානුස්සතිය තමා රකින්න සීලය නිත්‍ය සීල වෙන පංච සීල වෙන්න පුළුවන්. බොහෝ දවස්වල රකින්න අට සීල දස සීල ආදී සීලයන් වෙන්න පුළුවන්. සාමනීර දස සීලය, උපසම්දා සීලය මේ ආදී වශයෙන් තමා රකින්න සීලෙහි අචිද්ද, අඛණ්ඩ, අසබල ආදී වශයෙන් තමන්ගේ සීලයේ පිරිසුදු ස්වභාවය සිහි කරලා ඒ සීලය සිහි කිරීම හිත එකඟ කිරීමෙහි කමඨාණක් විදියට භාවිත කරනවා.
මේක සීලානුස්සති භාවනාව. ඊට ත්‍යාගානුස්සති භාවනාව. ඔබේ ජීවිතයෙන් කරපු පරිත්‍යාගයන්, අම්මට තාත්තට සලකපු ආකාරය, අසරණයට පිහිට වෙච්ච ආකාරය, ස්වාමීන් වහන්සේලාට පුද පූජා පවත්වපු ආකාරය, බුදු පියාණන් වහන්සේට පවත්වපු සම්බුද්ධ පූජා, ශ්‍රම දාන ආදී මේ ආදී වශයෙන් අපේ දෑතින් කරපු ජීවිතයෙන් කරපු දාන ආදී පින්දහම් මතක් කර කර අන්නේ දාන ආදී පින්දහම් වලම සිත ඒක රාශී කරමින් එකඟ කරමින් සිත සමාධිමත් කරනවා. මේකට කියනවා ත්‍යාගානුස්සතිය කියලා. මේ ආදී වශයෙන් පින්නතුනි ඊළඟට උපසමානුස්සති තමන් කෙලෙස් වලින් දුරු වීම ආදී මේ වගේ කරුණු එකිනෙක මෙනෙහි කරමින් දේවතානුස්සති දිව්‍ය ලෝකයට යාමට හේතු වන කරුණු සාය දෙවියන්ගේ ස්වභාවය පිළිබඳව සිහිපත් කිරීම ආදී වශයෙන් ඊළඟට කායගත සතිය, ඒ වගේම මරණ සතිය, ආනාපාන සතිය මේ වගේ කමඨහන පිටිගෙන් ටික වර්ධනය කරමින් අපේ සිත සමාධිමත් කරන හැම මොහොතක්ම නැත්තම් පංච නීවරණයන්ගෙන් හිත දුරු කරලා හිත එක අරමුණක තැම්පත් කරන හැම මොහොතක්ම සඳහන් වන්නේ මේ මනුස්ස ලෝකේ ලබන ඉහළම සුවයක් කියලා. ඇයි ඒ වෙලාවේ අපි ලබන සුවය හුදෙක් මනුස්ස ලෝක විතරක් නෙවෙයි දිව්‍ය ලෝක හයේම ලබන සුවයටත් වඩා ඉහළ සුවයක්. ඒ සුවය බ්‍රහ්ම ලෝකෙ විඳින සුවය බවට පත් වෙනවා. මෙන්න මේ සුවය අපි විඳිනකොට අපට ඊර්ෂ්‍යා කරන කෙනෙක් ඉන්නවා. ඒ කවුද? ඔව් ඒ තමයි මාර්යා. මාර්යාගේ විශේෂ ශ්‍රී ඉක්මනකොටම ඔහු අපට ඊර්ෂ්‍යා කරනවා. ඔහු අපට බාධා කරනවා. පින්වතුනි සාමාන්‍ය ලෝකේ කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්න දන්නේවත් නැහැ. බොහෝ දෙනෙක් ඊර්ෂ්‍යා කරන්නේ හොඳට ඉගෙන ගියා ගත්තොත්, ඇඳුම් පැළඳුම් ටිකක් ඇඳගෙන හිටියොත්, ගෙදර ලොකුවට හැදුවොත්, වාහනයක් ගත්තොත් මේ දේවල්ට තමයි ඊර්ෂ්‍යා කරන්නේ. ඒ දේවල් ගත්තය කියලා පින්වතුනි කවුරුවත් නියම සතුටෙන් ඉන්නේ නැහැ. සතුටෙන් ඉන්න කෙනා තමයි කෙලෙස් අඩු කිරීමෙන් විශේෂයෙන් කාමචන්ද ආදී පංච නීවරණ දුරු කිරීමෙන් ඇතිවන සමතය හිතේ එකඟතාවයට පත්වීම තමයි කෙනෙක් ඉහළින්ම ලබන සුවය. ඒක අර රූපය තුල හිත බැසගෙන ලබන සුවයක් නෙවෙයි. රූපයෙන් නැත්තම් පංචකාමයෙන්ම හිත මුදවාගෙන ආධ්‍යාත්මික වශයෙන් ලබන සුවයක් තමයි මේ විදිහට. අන්නේ සුවය විඳින කෙනාට බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මෙන්න මේ පංචායතනෙන් ගන්න අරමුණු වලින් ඔහු දුකටපත් කරන්න බෑ. ඔහු මනස පැත්තට ඇවිල්ලා මනසෙන් විඳින සුවයෙන් සැප විඳින කෙනෙක්. පින්නතුනි මෙන්න මේ මට්ටමට හිත දියුණු කිරීම තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මූලික පියවර. නැත්තම් කම්මසගතා සම්මාදිට්ඨිය ඉඳලා අපි ලබන සුවය නැත්තම් සංසාර චක්‍රයේ තුල ඉඳගෙන සාර්ථකත්වයට පත්වන ආකාරය. මේ තුල ඉඳගෙන අපිට බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන්. නැත්තම් සතර ධානය දිනු කරලා ඒ ඉහළට ගිහිල්ලා ආකාසානංචයතන ආදී අරූපාවචර ධානත් ලබාගෙන අපිට අරූපාවචර බ්‍රහ්ම ලෝකේ දක්වා හිත දිනු කරන්නත් පුළුවන්. නමුත් පින්තුනි මේ කුමක් සිදු කළාද? අපි පුඤ්ඤාභි සංඛාර සිදු කළාද? ආනන්‍යාභි සංඛාර සිදු කළාද? අපිට පුළුවන් උපරිම වශයෙන් පංච නීවරණ දුරු කරන්න විතරයි. අපිට 6 වෙනි නීවරණය අවිද්‍යා නීවරණ දුරු කරන්න මේ ක්‍රමය අපිට සම්පූර්ණත්වයටපත් වෙන්නේ නැහැ. මේ ක්‍රමය අපිට පොහොසත් වෙන්නේ නැහැ. අන්නේ නිසා මේ තැනැත්තා හුදෙක් සංසාර චක්‍රයේ තුල සාර්ථක වෙන විතරක් නෙවෙයි. නැත්නම් පංච නීවරණ දුරු කරන විතරක් නෙවෙයි ඊටත් වඩා ඉදිරියට ගිහිල්ලා 6 වෙනි නීවරණය අවිද්‍යා නීවරණය දුරු කරන මට්ටමට ඔහු දැක්මක් ඇති කරගන්නවා. ඒ කොහොමද ඇති කරන්නේ? අන්න ඒ සඳහා හේතු වන මේ ආර්ය න්‍යාය නැත්නම් පටිසම්පාද න්‍යාය හේතුඵල ධර්මෝ තේරුම් ගන්න. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යෝ පටිසම්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යම් කෙනෙක් පටිසම්පාදේ දකිනවද ඔහු ධර්මයේ දකිනවා. යෝ ධම්මං පස්සති සෝ පටිසම්පාදං පස්සති. යම් කෙනෙක් ධර්මයේ දකිනවා නම් ඔහු පටිසම්පාදේ දකිනවා කියලා. ඒ නිසා තථාගත බුදු පියාණන් වහන්සේ වසර 45 තිස්සේ දේශනා කරපු ධර්මයේ දකිනවා කියලා කියන්නේ මෙන්න මේ හේතුඵල ධර්ම දැකීමයි. ඊළඟට සඳහන් කරනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. යම් කෙනෙක් ධර්මයේ දකිනවා නම් ඔහු මා දකිනවා. යමක් මා දකිනවා නම් ඔහු ධර්මයේ දකිනවා කියලා.
බලන්න පින්නතුනේ අනුව අපට පැහැදිලි පටිච්චසමුප්පාදේ තේරුම් ගැනීම ධර්මයේ තේරුම් ගැනීමට ධර්මයේ තේරුම් ගැනීම බුදු පියාණන් වහන්සේ තේරුම් ගැනීමට බුදු පියාණන් වහන්සේ තේරුම් ගැනීම උන්වහන්සේ සියසින් දැකීම සමාන කොටත් අපට සලකන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සජීවී කරලීම මේ බුද්ධ ශාසනයේ සජීවීව අපේ ජීවිතයට සම්බන්ධ කර ගැනීමයි මේ පටිච්චසමුප්පාදය දකින්නවා කියලා කියන්නේ. මෙන්න මේ සඳහා පිනුතුන් ප්‍රධාන වශයෙන් එකට සමාන්තරව ගමන් කරන කාරණා කීපයක් තියෙනවා. එක අතකින් චතුරාර්ය සත්‍ය, අනිත් පැත්තෙන් පටිච්චසමුප්පාදය, අනිත් පැත්තෙන් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් තියෙන මෙන්න මේ ස්වභාවය. මේ කරුණු එකටම එකිනෙක සම්බන්ධව පවතිනවා. යම් කිසි කෙනෙක් චතුරාර්ය සත්‍ය තේරුම් ගන්නව නම් ඔහු පටිච්චසමුප්පාදය තේරුම් ගන්න කෙනෙක් වෙනවා. යම් කිසි කෙනෙක් මේ දෙකම තේරුම් ගන්න නම් ඔහු රූපාදී ස්කන්ධ පංචකය නැත්නම් අසාදී ආයතන චක්කු ධාතු ආදී ධාතු තේරුම් ගන්න කෙනෙක් වෙනවා. පටිච්චසමුප්පාදයේ තේරුම් ගත්ත පමණට ඔහු දකිනවා අපේ ජීවිතයේ පිළිබඳව කුමන ප්‍රභේදයකින් Tamanගේ අත්දැකීම් සාකච්ඡා කරලා බැලුවත් රූප ශබ්ද රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය ගත්තත් නැත්නම් ඇස කන නාසය දිව ශරීරය කියන අභ්‍යන්තර ආයතන ගත්තත් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා බාහිර අරමුණු ගත්තත් චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු ආදී වශයෙන් ධාතු 18 ගත්තත් මේ හැම දෙයකම යථා ස්වභාවය මේ තැනට පේනවා. මොකක්ද යථාර්ථය? යථාර්ථය තමයි අහුත්වා සම්බුතං හොත්වා නබවිසති. ඒ හැම දෙයකම ලක්ෂණය පෙර නොතිබී හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. මේක තමයි බුදුදහමේ තියෙන සුවිශේෂම ප්‍රකාශය. ධර්මයේ නොයෙක් සූත්‍රවල විශේෂයෙන් පටිසම්භිදා මග්ගයේ නිर्देशය ඒ වගේම අභිධර්ම පිටකයේ ආදී ග්‍රන්ථ රසක මේ කාරණා නැවත නැවතත් පැහැදිලි කරනවා. මේ සඳහන් කරන්නේ අපේ ස්කන්ධාසාදී ආයතන තුල මේ සියලුම ස්වභාවයන්ගේ ලක්ෂණය තමයි ඒ කිසිම අතීතයෙන් වර්තමානට එන්නේත් නැහැ, වර්තමානයෙන් අනාගතයට යන්නේත් නැහැ. හැබැයි අතීත සිතුවිලි වර්තමානට බලපෑමක් කරනවා, වර්තමාන සිතුවිල්ල ඊළඟ සිතුවිල්ලට බලපෑමක් කරනවා. නමුත් කිසිවක් සන්තතික වශයෙන් නොකඩී නොසිදී නිත්‍ය ආත්ම වශයෙන් ගමන් කරන කිසිවක් මේ තුල නැහැ කියන එකයි මේ යථාර්ථය තුල අපිට පැහැදිලි වන්නේ. බුදුදහමේ තියෙන සුවිශේෂ විග්‍රහයක් මේකමයි පින්නතුනි. මේ අතීතයෙන් වර්තමානට නොපෙමෙන වර්තමානයෙන් ඒ විදිහට අනාගතයට නොගොසින් තමයි මේ පටිච්චසමුප්පාද විතරක් නෙවෙයි මේ කර්ම સિદ્ધාන්තයක්. භවෙන් භවයේ සත්‍යය ඉපදීමත් විස්තර කරන්නේ මේ સિદ્ધාන්තය මත ඉඳගෙනමයි. සාමාන්‍ය කර්ම චක්‍රය තුල අපි අතීතයේ කර්ම කරගෙන මෙතෙන්ට ආව මෙතනින් අනාගතයට යනවා කියලා කියනවා. නමුත් වෙනතුනේ ඒ සම්මුති සත්‍ය තුල විතරයි අපි කියන්නේ. පරමාර්ථ සත්‍ය තුල නැත්නම් චතුසත්‍ය සම්මාදිටිය තුල ඉඳගෙන අපි කියනකොට එහෙම විග්‍රහයක් අපි කරන්නේ නැහැ. සාති කියන භික්ෂුව බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ මේ හිත එක දිගටම යනවා කියලා කෙනෙකුට. භවෙන් භවයට යනවා කියලා. භාගතුන් වහන්සේ සඳහන් කරන්නේ සාති භවෙන් භවයට යන හිතක් තියා. මේ ආත්ම භාවයෙන් ඊළඟට ආත්ම භාවයට යන හිතක් තියා. මේ එකම ජීවිතයේ එක මොහොතකින් ඉඳන් අනිත් මොහොතට යන හිතක් නොවෙනස් වන නිත්‍ය ආත්ම වූ හිතක් එකම හිතක් ගැන මම සඳහන් කරන්නේ නැහැ කියලා. එහෙනම් මම භවයෙන් භවයට හිතක් ගැන කොහොමද මම සඳහන් කරන්නේ කියලා. මෙන්න මේ ලක්ෂණය තුල අපිට හිත කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගැනීමත් වැදගත් වෙනවා. මේ සිත මේකට චිත්ත කියනවා. මේකට මනෝ කියනවා. මේකට විඥාන කියලා කියනවා. මේක එක එක තැන්වල එක එක ආකාරයෙන් යම් යම් කාර්යභාරයන් සිදු කරනවා. දැන් බලන්න එකම පුද්ගලයා අපි කියමු ගෙදර ගිනනකොට අම්ම කෙනෙක් කියලා කියමු. දරුවොත් ළඟ ඉන්නකොට යා අම්මා. ඒ කාන්තාවගේ අම්ම ඉන්නකොට යා දරුවෙක් වෙනවා, දුවක් වෙනවා. ඒ කාන්තාව ඇතැම්මට ස්වාමි පුරුෂයාත් එක්ක ඉන්නකොට බිරිඳක් වෙනවා. ඒ කාන්තාවගේ සහෝදර සහෝදරයන් එක්ක ඉන්නකොට ඔහු අක්ක කෙනෙක් හරි නංගි කෙනෙක් හරි වෙනවා. ඒ තැනැත්තිය ඇතැම්මට පන්සලට ආවම දායකාවක් වෙනවා. රැකියාවට ගියාම රැකියා ස්ථානයේ අදාළ තනතුරු වෙනවා. වාහනයක් පදවනකොට ඩ්‍රයිවර් වෙනවා, රියදුර වෙනවා.
ඇතැම් මිනිහා හොරකම කරන වෙලාවකදී හොරෙක් කියලා කියනවා දැන්. මේ එක තැන්වල ඒ කාර්යයන් කරන අවස්ථාවට අනුව නමක් දීලා තියෙනවා. අන්න ඒ වගේ මේ විඥාණය නැත්තම් චිත්ත නැත්තම් මනෝ කියන මෙන්න මේ ස්වභාවයන් ඒ තැන්වල අනුව යම්කිසි කාර්යභාරයක් සිදු කරනවා. මේක අපි යම්කිසි පමණකට හරි තේරුම් ගන්නට ඕනේ. මේ චිත්ත නියාමය කියලා කියන්නේ සිත කියලා කියන්නේ අචින්තනීය ධර්මයක් විදිහට දේශනා කළා. මේක සිතලා අවසන් කරන්න බැරි අචින්තනීය විෂයක් බුදුරේකට පමණක් සීමා වන දෙයක් මේක. නමුත් අපි කිසියම් පමණකට හරි මේ හිත කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්නට ඕන. කොහොමද අපි තේරුම් ගන්නේ? එහෙම තේරුම් ගන්නකොට මේ විඥාන කියන අවස්ථාවල එක තැනකදී විඥාන හයක් විදිහට බෙදෙනවා. ඇසෙන් යමක් හඳුනා ගන්නකොට ඒකට කියනවා චක්කු විඥානය කියලා. යම්කිසි දෙයක් කනෙන් හඳුනා ගන්නකොට ඒකට සෝත විඥානය කියලා කියනවා. නාසයෙන් හඳුනා ගන්නකොට ගාහන විඥානය කියලා කියනවා. දිවෙන් හඳුනා ගන්නකොට ජීවහ විඥානය කියලා කියනවා. කයින් හඳුනා ගන්නකොට කාය විඥානය කියලා කියනවා. මනසින් ධර්මාලම්බණයෙන් හඳුනා ගන්නකොට ඒකට මනෝ විඥානය කියලා කියනවා. මෙන්න මේකෙත් පිනතුනේ තවත් අවස්ථා ගානක් තියෙනවා. මේ චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහ විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මේ විඥාන හය එක අවස්ථාවක නැත්නම් පරිසම්මේදා මග්ගේ චර්යානානත් ඥානෙ විස්තර කරනකොට එතන විඥාන චර්යා කියලා අවස්ථාවක් තියෙනවා. අතීත කර්ම විපාකවල විපාකයක් විදියට අතීත කර්මයන්ගේ විපාක විදියට අපි යම්කිසි අත්දැකීමක් ලබන මුල් අවස්ථාවේදී ලබන හටගන්න විඥානය චක්කු විඥානය ආදී මේ විඥාන හය සඳහන් කරන්නේ ඒ මුල් අත්දැකීම ඒක උපේක්ෂා සාගත ඒක සැපක්වත් දුකක්වත් නොවන ඒක කුසලයක්වත් අකුසලයක්වත් නොවන ප්‍රകൃතියෙන්ම පිරිසුදු ස්වභාවයක් විදිහට දක්වනවා. එතකොට මේක විපාක අවස්ථාවක් විතරයි. ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒ වගේ මේක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි කියලා. ඒක උපේක්ෂා සාගත වූ ස්වභාවයක් විදිහට දක්වනවා. ඒ වගේම මේ විඥානයන් හටගෙන නිරුද්ධ වුණාට පස්සේ අරබයා විපාක මනෝ ධාතු කියලා අවස්ථාවක් හට ගන්නවා. ඒකත් අර වගේම පිරිසුදු අවස්ථාවක්. ඊළඟ විපාක මනෝ විඥාන ධාතුව කියලා තවත් සිටි අවස්ථාවක් තියෙනවා. අර විපාක මනෝ ධාතුව නිරුද්ධ වෙලා ඊට පස්සේ හට ගන්න අවස්ථාවට කියනවා විපාක මනෝ විඥාන ධාතුව කියලා. මේක සිටේ එක්තරා අවස්ථාවක්. මේකත් නිරුද්ධ වුණාට පස්සේ මේ සියල්ලක්ම සඳහන් කරන්නේ විපාක මට්ටම. මේක අතීතයේ ඊට කලින් මොහොතේ අපේ මනසේ ස්වභාවය අනුව අපට ලැබිච්ච විපාක අවස්ථාවක්. ඒ විපාක අවස්ථාව විදිහට හටගන්න මේ චක්කු විඥාන ආදී විඥාන ස්වභාවය ඒ හිත ඒ අත්දැකීම සඳහාම නිරුද්ධ වෙලා ශනිකව හටගෙන එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේ විඥාන චර්යා කියන අවස්ථාවේ අපට වර්තමාන මොහොතේ අපට ඒ තුල ජීවත් වෙන්න බෑ. ඒ තුල අපට සිතමින් වාසය කරන්න බෑ. ඒ අවස්ථාවේ පහළ වෙන සිත ඒ කාරණා ටික සඳහාම වැයවීමටම කැප වෙනවා. අපිට මේ අවස්ථාව තුළ අපිට හිටගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. උදාහරණයක් ඇටියට අපි වාඩි වෙලා ඉන්න ස්ථානේ නැත්නම් අපි හිටගෙන ඉන්න ස්ථානේ අපිට බලන්න බෑ. අපි ඉඳගෙන ඉන්න ස්ථානේ අපිට බලන්න ඕන නම් අපි එතනින් නැගිටින්න ඕන. අපි හිටගෙන ඉන්න ස්ථානේ අපි වාඩි වෙලා ඉන්න ස්ථානේ බලන්න අපි එතනින් ඉවත් වෙන්න ඕන. එතකොට ඉවත් වුණාම හිටගත්තාම අපි බලන්නේ අපි වාඩි වෙලා ඉන්න තැනද වාඩි වෙලා හිටිය තැනද? වාඩි වෙලා හිටිය තැන අපි බලන්නේ. වාඩි වෙලා ඉන්න තැන අපිට බලන්න බෑ. අන්න ඒ වගේ පින්නතුනේ අපි චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආදීන් අපි හඳුනා ගන්නවා කියලා කිව්වට චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගායෝදී ආදී වශයෙන් විස්තර කරනවා. විස්තර කරාට ඒ දක්වන්නේ ඒ අතීතයේ නිරුද්ධ වෙච්ච ස්වභාවයක් ගැන. ඒ අවස්ථාවේ අපි ඒක තේරුම් ගන්නකොට අපි තේරුම් ගන්නේ මනෝ විඤ්ඤාණය. මේක ඊටාම පැහැදිලිව විභංග ප්‍රකරණේ ඥාන විභංගයේ දේශනා කරනවා මේ පංචහි විඥානේහි න කිංචි ධම්මා පටිවිඥානාති කියලා. මේ පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් යථා පරිදි තේරුම් ගන්න බෑ කියලා. අඤ්ඤතර අබිනිපාත මත්තා කියලා සඳහන් කරනවා. අරමුණ මේ ඉන්ද්‍රියට පතිත වීම විතරයි වෙන්නේ. ඒක අපි තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ මොකෙන්ද? අපි තේරුම් ගන්නේ මනෝ විඥානය.
මනෝ විඥාණයෙන් තේරුම් ගන්නකොට ලක්ෂණය මොකද්ද? අර මුලින් හටගත්තු ඇසත් රූපයත් චක්කු විඥානයත් ඒ වගේම චක්කු සම්පස්සයත් චක්කු සම්පස්සෙන් හටගත්තු වේදනාවත් ඒ වගේම රූප සංඥාව රූප සංචේතනා රූප තණ්හා රූප විතක්ක රූප විචාර මේ ආදී අවස්ථා ගානක් පසුබල තමයි මේතනත්තා මනෝ විඥානය මේක හඳුනාගන්නේ. අන්නේ හඳුනා ගන්න අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි අඥානචර්යාවෙන් හඳුනා ගැනීමක් තියෙනවා. අනිත් එක ඥානචර්යාවෙන් හඳුනා ගන්න එකක් තියෙනවා. එතකොට අපි කොහොමද බලන්නේ අපි දැන් මේක හඳුනාගන්නේ අඥානචර්යාවෙන් අනුවන විදිහේ හැසිරීමෙන්ද මේක හඳුනාගන්නේ නුවණින් හඳුනාගන්නේද කියන එක අපි බලාගන්නේ කොහොමද? අපි යම් කිසි දෙයක් හිතනකොට නිතරම හිතන්නේ රූපයකුත් එක්ක අපි හිතන්නේ. රූපයක් නැතුව අපට මොකක් හරි පුළුවන් ද හිතන්න? අපිට හිතන්න අමාරුයි පින්නතුනි. එහෙම හිතන්න ලොකු සිහියකින් නුවණකින් වාසය කරන්නට ඕන. අපිට කුමන දෙයක් මතක් වුණත් මතක් වෙන රූපයත් එක්ක. රූපයත් එක්ක මතක් වෙන විතරක් නෙවෙයි. ඒ මතක් වෙන වෙලාවේ අපිට හිතෙනේ රූපයේ මේ මොහොතේ තියෙන දෙයක් වගේ තමයි අපිට පේන්නේ. දැන් ඔබේ මාව ගැන සිහිපත් කරන්න. ඔබ ඉන්න ගෙදර දැනට ඉන්න ගෙදර ගැන සිහිපත් කරන්න. ඔබේ ළඟම ඥාතිවරයෙක් ගැන හිතන්න. උදේට කාපු කෑම ගැන සිහි කරන්න. මේ කුමන දෙයක් සිහි කරත් අපට රූපයක් නිර්මාණය වෙනවා අපේ හිතේ. ඒ නිර්මාණය වෙන අවස්ථාවේදී අපට හිතෙනවද මේක නිරෝධ වෙච්ච රූපයක් මම මේක සිහි කරන්නේ මනෝ විඥානය කියන කාරණය? නෑනේ. ඔව් මෙන්න මේකයි පින්නතුනේ අඥානචර්යාව කියලා කියන්නේ අපි. අන්න ඒ වෙලාවේ අපට අර රූපය සත්‍ය වෙලා ඒ වෙලාවේ පහළ වෙච්ච ඇස තාමත් ඇත්ත කරගෙන අපි ඉන්නේ. ඒ වෙලාවේ පහළ වෙච්ච චක්කු විඥානයේ චක්කු සම්පස්සය ඒක නිරුද්ධ වුණත් ඒ ස්පර්ශ නිරෝධයට ගිහිලා නැහැ. තාම අපි ස්පර්ශ සමුදයන් තියෙන්නේ. ඒ වේදනාව තාමත් තමන්ගේ කරගෙන ඉන්නේ. මෙන්න මේක තමයි අඥානචර්යාව ඉන්නවා කියලා කියන්නේ. ඇත්තටම මේ මොහොතේත් අපි මනෝ විඥාණයෙන් ඉන්නේ. නමුත් අපේ මේ අවිද්‍යාව සහගත අසති අමනසිකාර කියන මානසික ස්වභාවයෙන් ඉන්න අපට අර රූපය ඒ ඇස ඒ චක්කු විඥානේ තාමත් ඇත්ත වෙච්ච නිසා අපේ අවිද්‍යාව සහගත මනසට අපට කියනවා ඒක චක්කු විඥාණයෙන් දැක ගන්නවා කියලා. ඒක සෝත විඥාණයෙන් දැක ගන්නවා කියලා කියනවා. ඒක ගහන විඥාණයෙන් දැක ගන්නවා කියලා අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන ධර්මයේ තුල එහෙමයි විස්තර කරන්නේ. එහෙම විස්තර කළාට ඒක තාමත් තියෙන දෙයක් නිසා නෙවෙයි ඒ කියන්නේ අපේ තියෙන මානසික ස්වභාවය අනුව ඒ වචන තමයි විස්තර කළ තියෙන්නේ. නිදසුනක් වශයෙන් කියනවා නම් මෙතන සෙල්ලම් බඩුවක් තියෙනවා නම් ඒ සෙල්ලම් බඩුවක් වෙන්නේ කාටද? සෙල්ලම් කරන්නේ ළමයට තමයි ඒක සෙල්ලම් බඩුවක් වෙන්නේ. ඒක වැඩි හිටියෙකුට සෙල්ලම් බඩුවක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි අපේ පෘථග්ජන මනසෙන් එතන පෘථග්ජනම හිටියත් අපිට පුළුවන් නෝනින් නම් මේක ඉන්නේ අපිට අවිද්‍යාව දුරු කරගන්න පුළුවන්. අන්න මේ පෘථග්ජන ලෝකයේ අවිද්‍යාව සහගත ලෝකෙට මේක චක්කු විඥාන සත්‍ය වෙස්ස නිසායි චක්කු විඥාන සෝත විඥාන ආදී ඥානයන් පනවල තියෙන්නේ. නමුත් ඒ ස්වභාවය අපේ ඒ පුද්ගලයාගේ මානසික ස්වභාවයට සාපේක්ෂවයි ඒක විස්තර කරන්නේ. මෙන්න මේ මට්ටමේදී අපිට කියන්නේ මේ ස්වභාවය තමයි මදුපිණ්ඩික සූත්‍රය විස්තර කරන්නේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති තතෝ නිදානං පපංච සංඥා සංඛා සමුදාචරන්ති ආදී වශයෙන් ඇස ඇති කල්ලි රූපය ඇති කල්ලි චක්කු විඥාන ඇති කල්ලි මේ තුන ඇති කල්ලි ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා. ඒ වේදනාව දැන ගන්නවා. මේ ආදී වශයෙන් ප්‍රපංච ගොඩනගෙන ආකාරය කියන්නේ මොකද්ද? මේ අවිද්‍යාව සහගත වැස ආදී අංග හට ගන්න ආකාරය තමයි මේ තියෙන්නේ. අවිද්‍යාව සහගත වැස හට ගත්තොතින්
බාහිර රූපේට නැඹුරු වෙලා නම් අපි ඉන්නේ. ඒ හට ගන්න සිත් වැළපෙනුත් න්යාය මගදී අපිට නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒ හට ගන්න ඒ සිත්විලි දාමෙම ගිහිල්ලා තමයි නවතින්නේ. අපි සිහියෙන් හිටියොත් අපිට කරන්න පුළුවන් දේ තමයි එවැනි සිත්වැල් සංඛ්‍යාව අඩු කර ගැනීම විතරයි අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ. අන්නේම ටිකෙන් ටික අඩු කළා ඇවිල්ලා ඒකේ උපරිමය තමයි දිත්තේ දිත්තමත්තන් කියලා අපි වර්තමානයේ උපරිම ඒ මනෝ විඥාන මට්ටමේ අවබෝධයෙන් ඉන්න අවස්ථාව. එතකොට එක පැත්තකින් අපි සඳහන් කළේ අපේ විඥානයේ සිටේ ස්වභාවය, එක පැත්තකින් චක්කු විඥාන, සෝත විඥාන ආදී විඥාන හයක් ගැන කතා කරනවා. ඊළඟට මනෝ ධාතුව කියලා අවස්ථාවක් සඳහන් කළා, විපාක මනෝ ධාතුව කියලා. ඊට පස්සේ විපාක මනෝ විඥාන ධාතුව කියලා අවස්ථාවක් සඳහන් කළ හිතේ. මේ සියල්ලම විපාක අවස්ථා පිරිසිදු අවස්ථා විදිහට සඳහන් කරනවා. ඊළඟට මේ දේම අපි අල්ලගෙන ඉන්න තැන මදුපිණ්ඩික සූත්‍රය ආදී තැන්වල සඳහන් වෙන ආකාරයට විඥාන ටිතියක් වෙච්ච අවස්ථාව සඳහන් කරන්නේ අපි ඒක ඇත්ත කරගෙන මේ අවස්ථාවේ ඉන්න මොහොත අන්නේ අවස්ථාවේදී අර මුලින් හටගත්තු ස්කන්ධ පංචකය විඥාන චර්යාවේ අවස්ථාවේදී ස්කන්ධ පංචකයක් හට ගන්නවා. ඒක ප්‍රകൃතියෙන් පිරිසුදු ස්වභාවයක්. ඒකට තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. අන්න ඒ දුක්ඛ සත්‍ය පිරිසිදු දැන් නොගත්තොත් ඒ දුක්ඛ සත්‍ය සමුදය සත්‍යයක් බවට යනවා. ඒ ස්කන්ධ පංචකය තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් අරගෙන ප්‍රපංච ගොඩනගාගෙන ඒක පංච උපාදාන ස්කන්ධය බවට පත් කර ගන්නවා. අඥාන චර්යාවකට යනවා. සංසාර චක්‍රය තුල අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මට්ටමට ගිහිල්ලා සංඛාර පත්‍ය විඥාන ආදී වශයෙන් සලආයතන ආදී සියලුම පටිච්චසමුපාදයන්ග ඒ අවිද්‍යාවේ ස්වභාවය මත ශනිකව සකස් වෙනවා. එතකොට අවිද්‍යාව සහගතව අපි යමක් ඇසින් බැලුවා, කනෙන් ඇහුවා කියලා කියන්නේ අපිට අවසන් වෙන්නේ බෝනස් ටිකකුත් හම්බ වෙලා. මොනවද බෝනස් ටික? කර්ම විපාක සකස්. ඔව් කර්ම විපාක වගේම ජරා මරණ ස්පර්ශ කරමින් අපි මේ ඉන්නේ. ජරා මරණ තමන්ගේ කරගෙන ඉන්නේ. ඇසෙන් දකින රූපය මේ වෙලාවේ තමන් දකින රූපය කියලා හිතුවොත් අපේ රූපේ වෙනස් වෙනකොට ඒ රූපය තමන්ගේ කරගෙන ඒ දුක් සියල්ලක්ම තමන්ගේ කරගෙන ඉන්නේ. එතකොට මෙන්න මේ පැත්තෙන් අඥාන චර්යාවට ගිහිලා සංසාර චක්‍රයේ ඉඳ තුල ඉඳගෙන කර්ම සකස් කරන ආකාරය, භවය සකස් කරන ආකාරය, නැත්තම් කාම භව, රූප භව, අරූප භව විදියට භවය සකස් කරන ස්වභාවයක් මනසේ තියෙනවා. ඒකට විඥාන ටිතියක් කියලා කියනවා. කොතන හෝ තැනක විඥානය පිහිටලා තියෙනවා. රූප ආදී ස්කන්ධ පංචකය, නැත්තම් ඇස ආදී ආයතනවල, නැත්තම් චක්කු ආදී රූප ආදී අරමුණු වල, නැත්තම් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී ධාතුවක කුමන හෝ තැනක තමන්ගේ හිත පිහිටුවාගෙන තියෙන අවිද්‍යාසහගතව විඥාන ටිතියක් වෙලා තියෙනවා. මෙන්න මේ විඥාන ටිතියක් වුණොතින් විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය විඥානං කියන මෙන්න මේ අන්‍යමන්‍ය මඤ්ඤ ප්‍රත්‍යයට අපි ලක් වෙලා හරියට අර නලකලාප සූත්‍රයේ බටමිටි දෙකේ උපමාව කියන වගේ අපි මේ දෙක එකට ගැට ගහලා සත්‍ය පුද්ගලයක් නිර්මාණය කරගෙන ඉන්නේ. එතකොට විඥානයේ ස්වභාවය අනුව ආයතන සකස් වෙනවා. නැවත ආයතන සක්‍රිය වෙලා බාහිර බලනකොට ඊට අනුව නැවත විඥානය හට ගන්නවා. මේ දෙක එකිනෙකට චක්‍රාකාරව ගමන් කරනවා. මොකද අපට ප්‍රඥාවක් නැහැ. විඥානයේ තැනම නිරුද්ධ වෙනවා. නාම රූප ටික නාම රූප තැනම නිරුද්ධ වෙනවා කියන අවබෝධය අපට නැහැ. අපි මේ දෙක එකිනෙකට සම්බන්ධ කරගෙන මේ යන්නේ. ඒ නිසා අපට මුලදීම ප්‍රතිසන්දි විපාක විදියට විඥානයක් හටගත්තා. ඒ විඥානයේ මෞකුසේ බැසගත්තට පස්සේ ඒ විඥානයට අනුරූපව භෞතික ස්වභාවය සක්‍රිය වෙනවා. මානසික ස්වභාවයත් අනිත් පැත්තෙන් සක්‍රිය වෙනවා. ඊට අනුරූප විදියට නැවත විඥානේ නැවතත් සකස් වෙමින් විඥාන නාම රූප දෙක ඒ ආයතනයන්ගේ සක්‍රියතාවය අනුව දිනුතාවය අනුව මේක සකස් කරමින් මෞකුසේදී මෞකුසෙන් බිහි වුණාට පස්සෙත් මේක චක්‍රාකාරව ගමන් කරනවා. එතකොට බුදුදහමෙන් මොකද්ද කියන්නේ?
මෙන්න මේ විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥානං කියන මෙන්න මේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් එකිනෙකට යැපුම් මට්ටමින් එන මේ ස්වභාවයෙන් මුදවලා විඥානයේ තනම හටගෙන නිරුද්ධන ආකාරයත් නාම රූප ටික නාම රූප තනම හටගෙන නිරුද්ධන ආකාරයටත් අපේ සිහිය නුවණ පවත්වා ගන්නටයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. අන්නේ වුණාම මොකද වෙන්නේ? ජටා සූත්‍රයක සඳහන් කරන්නේ යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. ඊළඟට කියනවා පඩිගං රූප සංඥංච එත්තේ සාචිතතේ ජටං කියලා. යම් කිසි දැනක නාමයක් රූපයක් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනව නම් ඒ වගේම පටිගයත් රූප සංඥාවක් දුර වෙනව නම් විඥාන ටිතියක් විදිහට කිසිම තැනක විඥානේ බැස නොගන්නවා නම් අන්න එවැනි තැනැත්තාට හැකියාව තියෙනවා කුමක්ද? ඒ තැනැත්තාට හැකියාව තියෙනවා මේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙන්න, මේ මානසික සහ කායික සියලු දුක් ගැටලු වලින් නිදහස් වෙන්නට, මේ සංසාර චක්‍රයේ ගැටයෙන් නිදහස් වෙන්නට ඔහුට පුළුවන්කම තියෙනවා කියලා සඳහන් කරනවා. මේක සුතමේ ඥානෙ විතරයි පේනතුනි. මේ අසා දැනගත සුතමේ ඥානය හැකිතාක් දුරට නැවත නැවත සිතන්නට ඕන. ඒ සිතන සිටීමට කියනවා චින්තාමේ ඥානය, චින්තාමේ පඤ්ඤා කියලා. ඇත්තටම මේක අපේ ජීවිතේ වෙන්නේ කියන එක දකින්න ඕන. ඔබ ඊටම නුවණිත කෙනෙක් නම්, බුද්ධිමත් කෙනෙක් නම්, ඔබ ඉක්මනටම අවිද්‍යාව දුරු කරන දක්ෂ කෙනෙක් නම්, ඔබ හැකිතාක් ඉක්මනින් දුකෙන් නිදහස් වෙන කැමති කෙනෙක් නම් ඔබට ඊටාම ගැඹුරින් වඩන්න පුළුවන් ධර්ම කාරණයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ඇසට රූපයක් පේන හැම අවස්ථාවකදීම බලන්න, තේරුම් ගන්න මේ රූපය දකින්නේ මේ වෙලාවේ මේක තේරුම් ගන්න ඇසින් නෙවෙයි. මේක තේරුම් ගන්න අවස්ථාවේදී රූපස්කන්ධය නිරුද්ධ වෙලා මේක තේරුම් ගන්නේ මන ආයතනයත් ධර්ම ආයතනයත් ඔස්සේ මනෝ විඥාණයෙන් මේක තේරුම් ගන්නේ. ඒ තේරුම් ගන්න ස්කන්ධ පංචකයත් පෙරපසු නොවී මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දකින්න. කුම්මන සිතුවිල්ලක් Tamanට ආවත් හිතට රූපය තමයි Taman ඉස්සරහට මැවිලා පේන්නේ. රූපයක් නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. රූපයක් නැහැ කියලා විඥානවාදයට නෙමෙයි බුදුදහම යන්නේ. බුදුදහම ස්කන්ධ පංචකයක්ම පනවනවා. රූපයක් නැහැ කියන්නේ. නමුත් මේ රූපාදී ස්කන්ධ පංචකය හොත්වා සම්බුතං හොත්වා නවවිස්සති. හේතු ඇති කාලේ හටගෙන හේතු නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුවම නිරුද්ධන ස්වභාවයක් මේ අපි අත්විඳින්නේ. එහෙනම් පින්නතුනි හැම වෙලාවෙම අපි දක්ෂ වෙන්න. ඇසට රූපයක් දැක්කත්, කනට ශබ්දයක් ඇසුවත්, නාසයට ගඳ සුවඳක් වින්දත්, දිවට රසයක් දැනුණත්, ශරීරයට පහසක් ලැබුණත්, තමා දක්ෂ වෙන මේක තේරුම් ගන්න. මේ ලබන අත්දැකීම රූපේ නිරුද්ධ වෙච්ච තැනක තමන් මේ මන ආයතනෙන් තේරුම් ගන්න අවස්ථාවක් කියලා දකින්නට තමන් දක්ෂ වෙනවා. එතකොට ඔබ කවුරු දැක්කත්, ඔබේ දරුවා දැක්කත් ඔබ දන්නවා මේ රූපස්කන්ධය කියලා පනවගෙන ඉන්න ඔබේ අභ්‍යන්තරයේ මේ දරුවා කියලා පනවගෙන ඉන්න ඔබේ ඇතුලේ මේ බාහිරින් දරුවෙක් නෙවෙයි. මේක තමන්ගේම සංකල්ප ටිකක් කියලා දකිනවා. එතකොට කොච්චර ලස්සන දෙයක්වත්, කොච්චර පිළිකුල් දෙයක්වත්, ඒ ලස්සනවත් පිළිකුල්වත් බාහිර තියෙන දෙයක් නෙවෙයි. බුදු පියාණන් වහන්සේ කයි දේශනා කළේ නතේ කාමා යාන චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ලෝකේ ලස්සන දේවල් කාමයන් නෙවෙයි. ඒවට කියන කාම ගුණ කියලා. කාමය කියලා කියන්නේ සංකප්ප රාගෝ, පුරුෂයාගේ සංකල්පයේ වශයෙන් අභ්‍යන්තරයේ ඇතිවන ස්වභාවයටයි, සංකල්ප වලටයි. ඒ චේතනා ටිකනේ කාමය කියලා කියන්නේ. රූපයෙන් නෙවෙයි කාමය කියලා කියන්නේ. ඉතින් හටගන්න මේ කෙලෙස්නේ. සිතේ අභ්‍යන්තරයේ ඇතිවන චේතනා, ඒ තෘෂ්ණාදී, තණ්හාදී අකුසල විතරක වලට කාමය කියලා කියන්නේ. බාහිර දේවල් අපි පනව ගන්නකොට ඇත්තටම අපේ මනස පැත්තෙන්. ඇයි ඒකට හේතුව? ඒ බාහිර කිසිම දෙයක් අපට වර්තමානයේ තුල හඳුනා ගන්න බැරි කම. අපි නිතරම හඳුනාගන්නේ නිරුද්ධ වෙච්ච රූපයක්. ඊටම සරල උදාහරණයක් කියනවා නම් අපි අහසේ තියෙන ග්‍රහ ලෝකයක් දිහා බලනකොට
අපිට පේනවා ලස්සන තාරකාවක් කියලා. රාත්‍රී කාලේ අහස කරවලේ තියෙනකොට ලස්සන තාරකාවක් වගේ පේනවා. අපි අනිත් ඈත් එක එළියට වෙලා තාරකාවක් කියලා බලනවා. එතැම්මිට ළඟම තියෙන පෘථිවියට සමීපයේ තියෙන අඟහරු ආදී නැත්නම් සිකුරු ආදී ග්‍රහයක් වෙන්නත් පුළුවන්. නැත්නම් එතැම්මිට ඊටත් වඩා පොඩි තරුවක් විදිහට අපිට පේන්න පුළුවන් දෙයක්. නමුත් මේ පොඩි තරුවක් වශයෙන් පේන එක එතැම්මිට තාරකාවක් නෙවෙයි පින්නතුනි. ඒක එතැම්මිට සෞර ග්‍රහ මණ්ඩලයක් වෙන්න පුළුවන්. එතැම්මිට සෞර ග්‍රහ මණ්ඩලයකුත් නෙවෙයි. ඒක එතැම්මිට මන්දාකිනියක් ගැලැක්සියක් වෙන්න පුළුවන් එක. සෞර ග්‍රහ මණ්ඩල දහස් ගාණක් මිලියන ගාණක් තියෙන මිලියන ගාණකින් එකට හැදෙච්ච සෞර ග්‍රහ මණ්ඩලයක් ඇතැම්මිට මේ පේන්නේ මන්දාකිනියක් පේන්නේ. පින්නතුනි සමහර මන්දාකිනි වල ඉඳලා සමහර ගැලැක්සිස් වල ඉඳලා පෘථිවියට ආලෝකය එන්න කොච්චර කාල යනවද? ආලෝක වර්ෂ වලින් නැත්නම් එක තත්පරයකට සැතපුම් 1,86,000ක වේගෙන් ඇවිල්ලා එක තත්පරයකට ඒ තත්පර විනාඩි වලින් වැඩි කරලා 60න් වැඩි කරලා නැවත ආයිත් 24න් දවසට වැඩි කරලා පැය වලින් නැවත 1:30න් වැඩි කරලා නැවත 12න් වැඩි කරලා මෙන්න මේ වගේ එන ගානට කියනවා ආලෝක වර්ෂයක් කියලා. දුර ප්‍රමාණය. ඇතැම් විට පින්නතුනි සමහර ගැලැක්සිස් වල ඉඳලා පෘථිවියට ආලෝකය එන්න අවුරුදු 10 යන ඒවා තියෙනවා. අවුරුදු 100, අවුරුදු 1000, අවුරුදු ලක්ෂය, අවුරුදු මිලියන යන සමහර ගැලැක්සිස් තියෙනවා. අපේ ඇසට මේ මොහොතේ අපි එළියට ඇවිල්ලා අහසේ බලන තාරකාවේ ඒ ආලෝකයේ ඒ ඇවිල්ලා තියෙන්නේ සමහරට මීට අවුරුදු ලක්ෂයකට කලින්. මීට අවුරුදු ලක්ෂයකට කලින් ආපු ආලෝකය තමයි දැන් අපිට පේන්නේ. දැන් ආලෝකයක් විදිහට අපි බලන්නේ. එතෙන් මේ මොහොතේ අපිට ඒක පේනකොට ඒ මන්දාකිනිය ඒ ගැලැක්සිය විනාශ වෙලා අවුරුදු දහස් ගාණක් ඇතැම්මිට අවුරුදු ලක්ෂ ගාණක් ගත වෙච්ච ගැලැක්සියක් තමයි දැන් අපිට පේන්නේ. පින්නතුනි ඒ ආලෝක වර්ෂ ලක්ෂ ගාණක් ඈත තියෙන ගැලැක්සියයි ඔබේ ඉදිරිපිට ඇස් ඉදිරිපිට මේ මොහොතේ පේන රූපය අතර වෙනසක් නැහැ. ඇයි එහෙම කියන්නේ? ඒ ඈත පේන ග්‍රහ ලෝකයේත් ඔබ අතීත අත්දැකීමක් විදිහට දකින්නේ මේ ඔබේ ඉස්සරහා පේන මේ සිවුරක් දරාගෙන ඉන්න පුද්ගලයාත් ඔබ අත්විඳින්නේ ඔබ හඳුනාගන්නේ තේරුම් ගන්නෙත් නිරුද්ධ වෙච්ච රූපයක් මනෝවිඤ්ඤාණයක් විදියට. ඔබේ දරුවා කියලා ඔබ දරුවගේ හිස අත ගන්නකොට ඔබ සතර මහා බෝධි රූප ස්පර්ශ කළා ඔබ දරුවා කියලා හඳුනාගන්නේ මන ආයතනෙ. කවදාහවත් ඔබට දරුවෙක් අත ගන්න බෑ. කවදාහවත් ඔබට දරුවෙක්ගේ හඬක් අහන්න බෑ. ඔබට කවදාවත් වර්තමාන රසය භුක්ති විඳින්න බෑ. රසයක් නැහැ කියනම නෙවෙයි. රසය මේ ස්කන්ධාසාදී ආයතන වලට ස්පර්ශ නොවෙනවා කියලා කියනව නෙවෙයි මේ. ඒවා පටිගයක් තියෙනවා. නමුත් ඒ පටිගය අපි හඳුනා ගන්නකොට තේරුම් ගන්නකොට ඒකේ මුල් ස්වභාවය ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අපි තේරුම් ගන්නේ අපේම මනස. පින්නතුනි මෙන්න මේ යථාර්ථය අපි තේරුම් ගත්තොත් මෙන්න මේක තමයි අපිට නැවත නැවතත් හිතන්න තියෙන්නේ. මේක තමයි අපේ චින්තාමය ප්‍රඥාව වෙන්නට ඕන. මෙන්න මෙතෙන් තමයි අපි ශ්‍රද්ධාව ඇති කර ගන්නට ඕන. සද්ධාති තථාගතස්ස බෝධින් කියන්නේ මෙන්න මෙතෙන්ට තථාගතයන් වහන්සේගේ අවබෝධයට අපි විශ්වාසය තියෙනවා කියලා කියන්නේ ශ්‍රද්ධාව ඇති කර ගන්නවා කියලා කියන්නේ මෙන්න මෙතෙන්ට. මෙතෙන්ට පින්නතුනේ ශ්‍රද්ධාව ඇති කරගත්තොත් ඒ ඇති කරගන්න ශ්‍රද්ධාව නිකන් ශ්‍රද්ධාවක් වෙන්නේ නැහැ. ඒ ශ්‍රද්ධාව ගැන සඳහන් වන්නේ මේ සමමස් නහර ඇට මිදුළු කරා ගිහිල්ලා ඒක ඊටාම ප්‍රබල තමන්ගේ දැඩි වීරියක් ජවයක් සම්මා වායාම ඇති වෙල මුළු ජීවිත පරිත්‍යාගයෙන් මේ අසා දැනගත්තු දේ යථාර්ථයක් බවට පත් කර ගන්න ඕන කියන දැඩි උනන්දුවක් ඇති වෙනවා. මේක තමන්ගේ ජීවිතයේ උපරිම පරමාර්ථයේ බවට ගෝල් එක බවට පත් වෙනවා. මේක තමන්ගේ සිහිනේ බවට පත් වෙනවා. ඇයි එහෙම වෙන්නේ හේතුව? මේ යථාර්ථයට අපි ප්‍රවේශ නොවුනොත් මේ යථාර්ථය අපි අත් නොවින්දුතින්
හෙට දවසේ එන සියලුම දුක් ටික විඳින්නට අවශ්‍ය කරන කඳුළු ටිකට ආහාර ටික තමයි අද ඔබ දවල් කෑම කියලා ගත්තේ. ඔබ අද දවල් ඉතාම රසක් කියලා කෑම ගත්තේ මොකටද? හෙට උදේ ඔබගේ ළඟම ඥාතියාගේ වියෝවේ වෙන දුක් වලට කඳුළු ටික හලන්න ඒ කඳුළු ටික අය එකතු කරගෙන ඉන්නේ. අන්න ඒ කඳුළු ටික අපේ දැසින් පිසලන්නටයි ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කල්ප ගානක් ඇස් ඉස් මස්ලේ දන් දීලා උන්වහන්සේ අප වෙනුවෙන් හඬලා තියෙන්නේ, වැළපෙලා තියෙන්නේ. අපි අඬන්න තියෙන සියලුම දේවල්, අපි පරිත්‍යාග කරන්න තියෙන සියලුම දේවල් උන්වහන්සේ අප වෙනුවෙන් පරිත්‍යාග කරන්න තියෙන්නේ. අපිට ඇස් ඉස් මස්ලේ දන් දෙන්නවත්, දරුවන් දන් දෙන්නවත්, ස්වාමි භාර්යාවන් දන් දෙන්නවත් අපට අවශ්‍යතාවයක් නැහැ පිළිතුරු. අපිට බුදු වෙනවා නම් ඒක කරන්න අවශ්‍යයි. නමුත් අපි ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින හැටියට අපිට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. අපට අවශ්‍ය වන්නේ මෙන්න මෙතන ශ්‍රද්ධාව ඇති කරගෙන අන්න ඒ ශාස්ත්‍රවරයන් වහන්සේ අප වෙනුවෙන් කළා වූ මේ අප්‍රතිහත කැපවීමට උන්වහන්සේට කළ හැකි ඉහළම පරිත්‍යාගය, ඉහළම කෘතඥතාවය, ප්‍රත්‍යපකාරය, කළගුණ සැලකීම වන්නේ මෙන්න මේ යථාර්ථයට තමන්ගේ හිත තියලා මේ දේ නැවත නැවතත් සිතමින් මෙන්න මේ දේ හැම මොහොතෙම සිතන විදියට තමන්ගේ ජීවිතය මේ ඔස්සේ කැප කිරීම. මෙන්න මේ කැප කරන වැඩ පිළිවෙලට තමයි කියන්නේ සතර සතිපට්ඨානය කියලා. මේ අසා දැන ගැනීම සුතමේ ඥාණයෙන් කරලා ඒක තව දුරටත් නිතර සිතමින් චින්තාමය ප්‍රඥාව දිනු කරගනිමින් භාවනාමය ප්‍රඥා නැමැති වැඩබිම තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. ඒකායනෝ අයං වික්ඛවේ මග්ගෝ සද්ධානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥාය සාධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය ආදි වශයෙන් දක්වලා තියෙනවා. සත්‍යංගයේ පිරිසුදුභාවය සඳහා, ශෝක පරිද්දවයන් දුරු කිරීම සඳහා, දුක් දෝමනස් ඉක්මවීම සඳහා, ඥාන ලැබීම සඳහා, නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා කල හැකි කල යුතු ඒකායන ප්‍රධානතම මාවත ලෙස දේශනා කළේ සතර සතිපට්ඨානයි. අන්නේ සතර සතිපට්ඨානය තුල ඉන්නකොට අනේ සියලුම බෝධිපාරසික ධර්ම වැඩෙනවා. සතර සම්‍යක් ප්‍රධාන පීරිය, සතර ඍද්ධිපාද, ඊළඟ පංචේන්ද්‍රිය, බල ධර්ම, සත්බොධ්‍යංග, ආරෂ්ඨක මාර්ග මේ සියල්ලම සම්පූර්ණ කරමින් විද්‍යා විමුක්තිය කරා යන මේ ගමන් මගෙහි සියලුම ගුණරුවන් මුතුමිනි බඳු මේ බෝධිපාරසික ධර්මයන් වර්ධනය වෙන්නේ මේ සතර සතිපට්ඨාන නැමැති භූමිය තුල අපි වාසය කරනකොට. ඒ මොකද්ද? ඒ තමයි කායේ කායනුපස්සේ විහෙරති. මේ කයෙහි කයානු බලමින් වාසය කරන්නේ. ආස්වාස් ප්‍රස්වාස කරනකොට නාසය ආශ්‍රිතව සිත තියාගනිමින් හුස්ම ඉහළට ගන්නකොට හුස්ම ඉහළට ගන්නවා, පහළට ගන්නකොට පහළට ගන්න බව දැනමින් ස්වාභාවික සිදුවන මේ හුස්ම ගැනීම පිට කිරීම ගැන සිහිය පිටවා ගන්න. මේ තුලින් ටික ටික සංසිත සමාධිමත් වෙනකොට අජ්ජත්තනවා කාය කායපස්සේ විහෙරති. අපේ අභ්‍යන්තර කයත් මේ ස්වභාවයක්, බාහිර කයත් මේ ස්වභාවයක්. මොකද්ද? අත්ති කායෝතිවා පනස සති පච්චපට්ඨිතා හෝති. කයක් කියලා දෙයක් තියෙනවා. ආහාරයෙන් හටගත්තු කයක් කියලා දෙයක් තියෙනවා. නමුත් තිබ්බට මේක නිත්‍ය දෙයක් නෙවෙයි. මේක ආත්ම දෙයක් නෙවෙයි. මේක හේතුඵල ධමක ප්‍රතිඵලයක් කියන එක තේරෙනවා. ආහාරය නිසා මේ කය හට ගන්නවා. ආහාර නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන කයක් කියන එක මේක දකිනවා. සත්‍ය පුද්ගලෙක් නෙවෙයි. හේතුඵල ධමක ප්‍රතිඵලයක් කියලා දකිනවා. මේ රූපය පිළිබඳව තමාගේ රූපය ගැනවත් බාහිර රූපය ගැනවත් සත්‍ය පුද්ගල සංඥාවෙන් සිත බැස ගන්න ගතිය විඥානට්ඨිතියක් කර ගැනීම ටිකෙන් ටික වෙතින් දුර වෙලා යනවා. ආස්වාසයෙන් පටන් ගන්න මේ ගමන් මඟ ඊට පස්සේ ඉරියාපත පබ්බේ කියලා අපේ සතර ඉරියව්ව හිටගෙන සිටීම, ඇවිදීම, ඉඳගෙන සිටීම, සැතපීම කියන මේ සතර ඉරියව්වේ හැසිරෙන කොටත් තමාගේ සිත වර්තමාන අරමුණේ තියාගෙන මේ ක්‍රියාවලිය දැස දකිනවා. මේක සත්‍ය පුද්ගලයෙක් කරන දෙයක් නෙවෙයි.
ඇතුලෙන් ආත්මයක් විසින් මෙහෙවන දෙයක් නෙවෙයි. මේක විඥාන පාදකව හේතුඵල ධර්මෙන් ක්‍රියාත්මක වන ආහාරයේ ප්‍රතිඵලයක් කියන එක දකිනවා. මේ විදිහට ගිහිල්ලා සම්පජාඤ්ඤ පබ්බේදී ගතේ නිතේ නිසින්නේ සුත්තේ ජාගෘතේ සම්පජානකාරී හෝති අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති ආදී වශයෙන් තමා උදෑසන අවදීත්‍රි මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යාම මොහොත දක්වා සිදුවන සියලුම දේවල් පිළිබඳව අවධානයෙන් සතිමත් බවින් වාසය කරනවා. ඒ කාර්යය ඒ ක්‍රියාවලිය සිද්ධ කරනකොට නිතරම ශරීරය ගැන අවධානයෙන් ඉන්නේ. ඉනිමින් දකින්න මේ ශරීරය කියන්නේ ආහාරයේ ප්‍රතිඵලයක් මේක. ආහාර සමුදය රූප සමුදය. ආහාර සමුදයෙන් තමයි මේ රූප සමුදය හටගත්තේ. ආහාර නිරෝධා රූප නිරෝධෝ. ආහාරය නිරුද්ධ වීම මේක නිරුද්ධන දෙයක් කියලා දකිනවා. තමන්ගේ ශරීරයත් මෙහෙමයි, පිට ශරීරයත් මෙහෙමයි කියලා දකිනවා. ඒ කිසිම දෙයක් සත්පුද්ගල සංඥාවෙන් ගන්නෙ නැහැ. කයක් කියලා දෙයක් තියෙනවා. නමුත් ඒක සත්වයේ පුද්ගලෙක් නෙවෙයි කියලා දකිනවා. මේ විදිහට පින්නතුනි ධාතු මනසිකාරයේ විදිහට අපේ ශරීරයේ තියෙන පඨ ව්‍යාපෝ තේජෝ වායෝ හතර ගැනත් මේ වගේ බලනවා. ඊළඟට අපිට බලන්න පුළුවන් නවසීවතික විදිහට නැත්නම් මරණයෙන් පස්සේ මේ ශරීරයට අයිති වෙන ස්වභාවයන් ගැන උද්දුමාතක විනීලක ආදී අවස්ථා අට්ටික සංඥාව දක්වා ඒ ශරීරයේ ටික ටික වෙනස් වෙන ආකාරය මේ හැම තැනකදීම මේ ශරීරයේ ඇති වෙන ස්වභාවය සත්‍ය පුද්ගලික ක්‍රියාකාරීත්වයක් නෙවෙයි. මේක ආහාරය ඇතුළේ මේ හේතුවල ධර්මයේ ප්‍රතිඵලයක් කියලා දකිනවා. දකිනකොට රූපස්කන්ධය ප්‍රකට වෙනවා. කබලින්කාර ආහාරය පිරිසිදු දැනගන්නවා. අසුභේ සුභ සංඥාව දුර වෙනවා. රූපස්කන්ධය ප්‍රකට කරගන්නවා. කුමන රූපයක් දැක්කත් සජීවී ජීවත් වෙන පුද්ගලෙක් වෙන්න පුළුවන්. ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. මේ හැම දෙයකම තියෙන ස්වභාවය දකිනවා. මේ ධාතු මාත්‍රයක් විතරයි නේද කියලා දැකලා ඔහු ඒ උපේක්ෂාවටපත් වෙනවා. ඊළඟට කායනුපස්සනාවෙන් නොනවති තවදුරටත් ඔහුගේ සීහානුවන දියුණු වෙනවා. වේදනාසු වේදනම පස්සේ විහෙරති. ඔහුගේ අස කන ආදී මේ ආයතන ඔස්සේ හටගන්නා වූ සැප දුක් උපේක්ෂා වේදනා නැත්තං සාමිස සුඛ, නිරාමිස සුඛ, සාමිස දුක්, නිරාමිස දුක්, සාමික අදුක්කම සුඛ, නිරාමිස අදුක්කම සුඛ ආදී වශයෙන් සාමිස කියන්නේ මේ ලෝකයේ තුර විඳින සැප දුක් උපේක්ෂා, නිරාමිස කියන්නේ මේ දුකෙන් නිදහස් වීමේදී ඇතිවන සැප දුක් උපේක්ෂා ආදී වේදනා. මේ සියලුම සැප දුක් උපේක්ෂා වේදනා පිළිබඳව ඔහු දකිනවා. වේදනාව කියන්නේ නිට්ටය ආත්ම දෙයක් නෙවෙයි. මේක ස්පර්ශයෙන් හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා ධර්මතාවයක් කියලා දකින්න. දකින්න අර වේදනාව තුළ හිත බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. වේදනාව තුළ උට විඥානට්ටියක් හටගන්නේ නැහැ. උට ශරීර වේදනාව දැනෙනවා. හැබැයි උට දැනෙන්නේ ශරීර වේදනාව නෙවෙයි. ඔහු දකින්න මේක තේරුම් ගන්නකොට ඔහු තේරුම් ගන්නේ ඒකත් මන ආයතනය කියලා දකිනවා. ඊළඟ චිත්තේ චිත්තානුපස්සේ විහෙරති සිතේ සිතano බලනවා. රාග ද්වේෂ මෝහ විරාග වීත දෝෂ වීත මෝහ වීත දෝෂ ඒ වගේම සංකිට්ත විකිට්ත මහාගත අමහාගත සෞතර අනුත්තර විමුක්ත අවිමුක්ත මේ ආදි වශයෙන් සිතේ විවිධ අවස්ථාවල ස්වභාවය ඒ අවස්ථාවල තේරුම් ගන්න. ඒ විඥානයත් නිකන් හට ගන්න දෙයක් නෙවෙයි. ඒ වගේම මේක සත්පුද්ගල සංඥාවෙන් හට ගන්න දෙයක්ුත් නෙවෙයි. නාම රූප පත්‍ය විඥාන. නාම රූප නිසා මේ විඥානය හටගත්තේ. නාම රූප නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙනවා. ඒ වගේම විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා. අනිත් පැත්තට ඔහු මේ ආරෝහණ අවරෝහණ පටිපාටියම තේරුම් අරමින් විඥානය තේරුම් ගන්නවා. විඥානය තේරුම් ගන්න විඥාන ස්කන්ධය ප්‍රකට වෙනවා. විඥානාහාරය පිරිසිදු දැන ගන්නවා. ඒ විතරක් නෙවෙයි අනිත්‍ය නිත්‍ය සංඥාව ටිකෙන් ටික දුර වෙලා යනවා. ඒතකොට විඥානයවත් තමා නිත්‍ය සපාත්ම වශයෙන් ගන්නෙ නෑ. විඥානේ නොනවතියෝ ඊට පස්සේ චේතනා ගැන ඔහු සංස්කාර පිළිබඳව ඔහු අවධානයෙන් ඉන්නවා. කුසල අකුසල දෙකම පිළිබඳව සංස්කාර හට ගන්න ආකාරය ස්කන්ධ ධාතු ආයතන වශයෙන් විවිධ ආකාරයෙන් අකුසල චේතනා ඇතිවන ආකාරය
ඒ වගේම Tamanට බොජ්ජංග ආදී ධර්මතා වැඩෙන ආකාරය, ආරස්නික මාර්ගය වැඩෙන ආකාරය, චතුරාර්ය සත්‍ය පිරිසිදු දන්න ආකාරය, මේ සියලුම දේවල් මේ තැනැත්තා පිරිසිදු දකිමින් ඔහු චේතනා පිළිබඳ දැන් අවබෝධයෙන් ඉන්නේ. ඔහුට කාමච්ඡන්දාදී නීවරණ එනකොට ඒ නීවරණ ස්වභාවය දැන් හොඳටම දන්නවා. දැන් කාමච්ඡන්දයක් තියෙනවා නම් තියෙනවා කියලා දන්නවා. නැත්නම් නැහැ කියලා දන්නවා. හටගත්තු නීවරණේ දුරු වීමක් දන්නවා. දුරු වෙච්ච නීවරණේ නැවත නූපදීමක් දන්නවා. දැන් ඔහු පංච නීවරණ උට කැමති විදිහට දැන් පාලනය කරනවා. ඉතින් නොනවතිය ඔහු හැම මොහොතෙම හටගන්න ස්කන්ධ පංචකය කියලා දකිනවා. හැම මොහොතෙම අපේ ඉදිරියේ රූපයක් බලාගෙන හිටියට ඒ රූපේ පිටුපස්සේ තියෙන සෙවණැල්ල තමයි ඒකේ පිටුපස්ස රංගපාන සැකිල්ල තමයි ස්කන්ධ පංචකය. රූපයක් දැක්කම ශබ්දයක් ඇහුවත් මේ හැම දෙයකම පිටුපස්සේ තියෙන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය. ඒක මොළදී පිරිසුදු දෙයක් විදිහට හට ගන්නවා. ඒක හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන නොදන්නා නිසා ඒකම පංච පාස්කන්ධය බවට පත් කරගෙන නැවත අපි මේ ස්කන්ධ පංචකයට හිත බැසගෙන ඉන්නවා. සංදේක ආවර්ජන කිරීම තුළින් අපසල් කරන රැස්නනේ. ඒක මම වගේ ගානක ඇත්තෙම ආවර්ජනය කිරීමම නෙවෙයි අපි අවිද්‍යාව සාගත බලනවත් එක්කම මේ සියල්ලක්ම සිද්ධ වෙලා තියෙනවා. ඇතැම්මට අපට රාගය ද්වේෂයක් නැති වුණත් ඇතැම්මට අපි මෝහයෙන් ඉන්නේ බාහිර දෙයක් තියෙනවා කියලා දැක්කත් ඇති. ඇතැම්මට කෙනෙකුට කියන්න පුළුවන් මං කිසිම දෙයක ආසාවක් නැහැ මං හරිම උපේක්ෂා සාගතව ඉන්නේ කියලා. නමුත් වෙනතුනේ ලෝකයේ තුල තියෙන උපේක්ෂාව. ඒකට කියන උපාද නිරෝධය කියලා. නමුත් බුදුදහමෙන් දේශනා කරන උපේක්ෂාව අනුත්පාද නිරෝධයට දේශනා කරන උද්‍යප්පේ ඥානය අරමුණු කරගෙන නැත්තම් චලංග උපේක්ෂාව පාදක කරගෙන තියෙන උපේක්ෂාවක්. ඒ කියන්නේ බාහිර රූපයක් නිර්මාණය නොවන විදියට අභ්‍යන්තරයෙන්ම නිවෙන පුද්ගලෙක් බවටපත් කිරීමෙන් ඇතිවන ඒ උපේක්ෂාව. ඒ කරුණු රැස් වෙන අවිද්‍යාව නිසාමයි. අවිද්‍යාව නිසා තමයි මේ ලෝකයක් නිර්මාණය වන්නේ. ඒ නිර්මාණය වෙච්ච ලෝකයට ඇලින් ගැටින් දෙක ඇති වෙනවා. ඒක වළක්වන්න බෑ. එක්ක ඇලෙනවා ගැටෙනවා නැත්තම් මුලාවටපත් වෙනවා. මුලාවටපත් වෙලා හිටිය ඉන්න කෙනෙක් හැටමඩ කියන්න පුළුවන් මට කිසිම දෙයක ආසාවක් නැහැ කියලා. හැබැයි මේ මොහොතේ නැති වෙන්න පුළුවන් ඕනෑම මොහොතකදී අල්ලගෙන අපි යනවා. දැන් බලන්න අපේ ගෙදර වත්තේ තියෙනවා නම් දිරපුලී කොටයක් තියෙනවා නම් සත්තුත් වහලා අපේ සිදු වෙච්ච ලී කොටයක් ගෙදර වත්තේ තියෙනවා නම් අපි කියයි ඕකට තමන් ආසා නැහැ කියලානේ. හැබැයි බලන්න පින්නොතින් අපි ගඟක ගහගෙන යනකොට ඒ ගඟයිනේ තියෙන මේ කොටය නම් එදාට මොකද වෙන්නේ? ඔව් මේකයි දැනට අපි ඒ දෙස්ස නොබලවත් ඉන්න අපි එදාට අපි අර කොටය අත් දෙකෙන්ම බදා ගන්නවා. මේක තමයි පින්නොතින් ජීවිතය යථාර්ථය. අද අපි ආසා කියලා නොහිටියට ගිනි දැල්ලකට අද අපි ආසා නොකරන්න පුළුවන්. මරණාසන්න මොහොතේ අපේ මනසට ලක්වන ගිනි දැල්ලක් එදාට අපි අකමැති වෙන්නේ නැහැ. එදාට අපි ඒ ගිනි දැල්ලට කැමති වෙනවා. ඒ ගිනි දැල්ලත් එක්ක ඉපදෙන ලෝකයේ පිළිබඳව තීරණ ඊට පස්සේ අපිට ගන්න වෙනවා. එදාට අපි දක්ෂ නොවුනොත් මේ දකින ගිනි දැල්ල ඇත්ත ගිනි දැල්ලක් නෙවෙයි. මේක නිරුද්ධ වෙච්ච දෙයක් මම මේ මන ආයතනෙන් ධර්ම ආයතනෙන් දකින්නේ. මේකත් අනිත්‍යයි මේකත් අනාත්මයි කියලා දකින විදිහට අපි මානසික කරගෙන නොසිටියොත් එදාට අපි ඒ ගිනි දැල්ල ඔස්සේ අපායට හෝ නැත්නම් එදාට අපිට වෙන මල් මාලාව ඔස්සේ දිව්‍ය ලෝකෙට හෝ නැත්නම් අපි කරපු දාන ආදී පින්දහමක් ඔස්සේ නැවත මනුස්ස ලෝකෙට හෝ නැවත ප්‍රතිසන්දිය ගන්නට පුළුවන් හේතු ටිකයි දැන් මේ සකස් කරමින් ඉන්නේ. අන්නේ අවස්ථාවට විඥානයේ බැස නොගන්න විදියට දැන්ම මනස පුහුණු කරන්නයි අපි මේ සතර සතිපට්ඨාන තුල වාසය කරන්නේ. මෙන්න මේ තුලින් අවසාන වශයෙන් අපිට තියෙන්නේ එක පැත්තකින් අපි සතිය තුල වාසය කරන සිහියෙන් ඒ සතිය තුල වාසය කිරීම සඳහන් කරන්නේ හරියට ගොවියෙක් එක අතකින් ගොයම් මිට අතර ගන්න වගේ කියලා. කාය කායනුපස්සේ විහෙරති වේදනාස් වේදනාපස්සේ විහෙරති චිත්තේ චිත්තානුපස්සේ විහෙරති ධම්මේ ධම්මානුපස්සේ විහෙරති කියපු විදියට සතිපට්ඨානය කියන්නේ මේක.
සිහිය පිහිටුවා ගැනීම සති ඒකාන්තකින් අර ගොයල් මිට අල්ල ගැනීම. සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද? අනිත් දෑකැත්තෙන් ගොයන් ටික කපනවා වගේ වැඩක්. ඒකට තමයි සම්පයන්නේ කියන්නේ. ඒකට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒකට තමයි විදර්ශනාව කියලා කියන්නේ. ඒකට තමයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. ඒකට තමයි සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, සමුදය වය ධම්මානුපස්සී විහෙරති කියන්නේ. ඒ සිතෙන් කරගන්න හැම මොහොතෙම අපි දකින්නේ මේ ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධන ආකාරය අපි දකින්න දක්ෂ වෙනවා. අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුද්ධಂತಿ තේ සංගෝප සමෝසකෝ. සියලු සංස්කාරයන් හටගෙන නිරුද්ධ වෙනවා. අන්නේ හටගෙන නිරුද්ධ වීම දකින කෙනා තමයි උපසමයටපත් වෙන්නේ. හටගෙන නිරුද්ධ වීම මේ මොහොතේ වෙනවා. හටගෙන නිරුද්ධුණා කියලා දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. හටගෙන නිරුද්ධ වෙනවා කියන බව නුවණින් දකින කෙනයි උපසමයටපත් වෙන්නේ, දුකෙන් නිදහස් වෙනවා. සමහරවිට උපසමය කියන්නේ ඒකෙන් සැනසීමට නැත්තම් සංයමයටපත් වීම කියන එක. ඒකෙන් අවබෝධයටපත් වීම කියන එක. ඒකේ උපසමයටපත් වීම තමයි සැපය කියලා කියන්නේ. මේ හටගෙන නිරුද්ධ වීම කියන දේ නුවණින් දැකීමයි, ඒකේ ඉතුරු නැතුවම නිරුද්ධ වීම සමුදය දැකීමයි දුකෙන් නිදහස් වීමේ මාර්ගය සැපද කියලා දේශනා කළේ. අපි නිරුද්ධ වෙච්ච දේ යම් කිසි දෙයක් ඇතයි කියලා ගත්තනම්, පොඩ්ඩක් හරි අපි නිමිති ගත්තනම් අපි ඒක නිමිත්තක් වශයෙන් ගන්නවා, ඒක හරවත් දෙයක් වශයෙන් ගන්නවා, ඒක ඇති දෙයක් වශයෙන් ගන්නවා. ඒක අපි හරියට නුවණින් දැක්කොත් ඒක ශුන්‍ය වශයෙන් දකිනවා, ඒක අනිමිත්ත වශයෙන් දකිනවා, ඒක අප්‍රණීත වශයෙන්, ඒක ප්‍රණීත වශයෙන් ගන්නෙ නැහැ. අපි මේක නුවණින් නොසිතියොත් මොකද වෙන්නේ? අභිනන්දති, අවිවදති, අජෝසාය තිට්ඨති. අභිවදති කියන්නේ මේ ගැන අපි ගුණ කියනවා. අභිනන්දති සතුටු වෙනවා. අජෝසාය තිට්ඨති එහි සිත පිහිටවනවා. මේක නුවණින් දකින කෙනා න අභිනන්දති සතුටු වෙන්නේ නැහැ ඒකේ. න අභිවදති සතුටෙන් ඒ ගැන කතා කරන්නේ නැහැ. න අජෝසාය තිට්ඨති එහි සිත පිහිටුවා ගන්නේ නැහැ. පින්නතුනි මෙන්න මේක හැකි තාක් දුරට අපේ ජීවිතේ පුහුණු කරන්න පුළුවන් නම් මේ සතර සතිපට්ඨාන ඔස්සේ මෙන්න මේක තමයි නිවෙන සැනසෙන මාවත ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. යම් කිසි වෙලාවක අපි මේ සතර සතිපට්ඨානය තුළ මේ අවබෝධය සමගම අපි වාසය කරනවා නම් ඒ අපි බුදුරජාණන් වහන්සේගේ සෙවණේ වාසය කිරීමක් හා සමානයි. යම් කිසි වෙලාවක අපි මේ අවබෝධයෙන් මේ සිහියෙන් නුවණින් බැහැරුණා නම් ඒ බැහැර වෙන හැම අවස්ථාවකදීම අපි ඉන්නේ මායාවේ සෙවණේ. යම් කිසි අවස්ථාවක අපි මේ සතර සතිපට්ඨාන තුල ඉන්නවා නම් එදාට අපට මායාට කිසිවක් අපේ ජීවිතේට හානියක් කරන්න පුළුවන් කමක් නැහැ. මායාගේ විශේෂපතෙන් අපි නිදහස් වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරන්නේ මෙන්න මේ සතර සතිපට්ඨානයේ නැමැති තමාගේ පියාගේ විශේෂෙහි පිතෘ විශේෂෙහි යලි යලිත් වාසය කරන්න. මෙන්න මේ වාසස්ථානය නිජබිමක් බවට පත් කරගන්න. ඒක තමයි සදාකල්හිම වාසය කරන ස්ථානය බවට පත් කර ගැනීමට උනන්දු වෙන්න. ඇතැම්මට අපිට මේක පුහුණු වෙන කාලේ දිගට මෙන්න බැරි වෙන්න පුළුවන්. ටික වෙලාවක් ඉන්නවා ආයි මාර්ගෙ පැත්තට යනවා ආයි යනවා එහෙම තමයි ඉන්නේ. නමුත් එහෙම ඉඳලා තමා දක්ෂ වෙන්නට ඕන. පොහොයද බණහන වෙලා විතරක් නෙවෙයි, භාවනා කරන විතරක් නෙවෙයි, තමා අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රී නිින්දට යනකම්ම මෙන්න මේ தത്വයේ තීරුම් අරගෙන කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතර සතිපට්ඨානය තුල අපට වාසය කරන්න පුළුවන් නම් එපමණට අපි මේ දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. එතනත්තා බාහිර රූපයක් තුල හිත බැසගන්නේ. ඒකෙන් කියන්නේ බාහිර රූපයක් නැහැ කියලාවත්. බාහිර රූපයක් හඳුනා ගන්න නැහැ කියලාවත්. බාහිර රූපයක් නොබලින්නවත් කියන කතාව නෙමෙයි මේ කියන්නේ. බාහිර රූපයක් නොබල හිටියට කෙලස් ටිකෙන් දුර වෙන්න බෑ අපට. බාහිර රූපයක් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ස්පර්ශ නොකරන විදියට සිහින් හා නුවණින් වාසය කරන්න බුදුහාමුදුරුවෝ අපට අනුශාසනා කළේ.
මෙන්න මේ තුන අපි වාසය කරන දක්ෂුණොත් එදාට අපි බාහිර රූපෙනුත් නිදහස් වෙනවා. බාහිර රූපෙන් විතරක් නෙවෙයි විඥානයේ පැත්තට ඇවිල්ලා. ඕ විඥානයවත් නිත්‍ය ආත්ම කරගෙන නැහැ. ඒ විඥානයත් නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියපු විදියට නාම රූප නිසා විඥානය හටගත්තා. විඥාන නිසා නැවත නාම රූපය හටගන්නවා කියන මේ දෙකෙත් අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තේරුම් අරගෙන ඒ විඥාන නාම රූප දෙක එකට ගැට නොගහන විදියට අර කිංසුකෝම සූත්‍රයේ දක්වපු විදියට සමත විදර්ශනා නැමැති දූත යුවල ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති මාර්ගයේ දෙසෙන් මාර්ගය ඔස්සේ සිහිය නැමැති දොරටුවෙන් ඇතුළු වෙලා සතරමා බෝධ රූප නැමැති සතරමන් හන්දියේ ඉන්න විඥානයේ නැමැති නගර හිමියාට මේ පණිවිඩය දීලා ඇසින් දකින රූපය දැකලා ඒ සිද්ධිය ඇසට දීලා ඒ ආපු මාර්ගයෙන්ම ඔහු නික්මිලා යනවා. දිත්තේ දිත්තමත්යන් කියන්නේ මේකයි. දැකපු දේ දැකීම මාත්‍රයක් කියන්නේ මේකයි. දැකපු දේ අහන්න පුළුවන්. දැකපු දේ රස විඳින්න පුළුවන්. දැකපු දේ අල්ලන්න පුළුවන් කියලා අනිත් ආයතනයට ගැට ගන්නෑ නැහැ ඔහු. සුතේ සුතමත්තම් යමක් ඇහුවනම් ආහන දේ එතනම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. තමා තේරුම් ගන්න මනසෙන් කියලා දකිනවා. මුතේ මුතමත්තම් නාසය දිව ශරීරය කියලා මේ ආයතන වලින් හට ගන්න දේ දැනගත්තු දේ දැනගත්තු මාත්‍රයක් කියලා දකිනවා. විඤ්ඤාතේ විඤ්ඤාණමත්තම් සිතින් යමක් දැනගත්තා නම් ඒක එතනම නිරුද්ධ වුණා කියලා දකිනවා. මෙන්න මේක තමයි ඊළම ප්‍රඥාවන්ත කෙනාගේ ලක්ෂණය බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ළඟට සුභක පුද්ගලයෙක් ආවනම් ඊළම ප්‍රඥාවන්ත කෙනෙක් ආවනම් මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ඉක්මනින්ම ප්‍රඥාව ලැබුව විමුක්තිය ලැබුව කෙනා කවුද? ඒ තමයි බාහ්‍ය දාරුචීරිය. බාහ්‍ය දාරුචීරියට දේශනා කළේ මෙන්න මේ අනුශාසනාව. දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන කාරණය. ඒතර මෙන්න මේ දර්ශනය එක එක ආකාරයෙන් එක එක පුද්ගලයාට දේශනා කළා තියෙනවා. මේ දේශනා කරන්නේ පටිසම්පාද විවිධාංගවලින්. තමයි ඒ සංඥාවේ ගොඩක් පුහුණු කරලා දිනන්නේ නේ විලාගේ. සසරේදී පුරුදු පුහුණු කරලා ඒ ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරපු නිසා ඒකට ශනිකව මේ අවබෝධය ලැබුණේ. ඒතර විවිධ ශ්‍රාවකයන්ට විවිධ ආකාරයෙන් මේ දේශනා බුදුහම දේශනා කළා. පස්සක මහණුන්ට මේ දේශනාව කළේ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා. ඒ වගේම අනාථපිණ්ඩික සිටුතුමා වැනියට දේශනා කළා විඥාන ටිතියක් කරගන්න එපා මේ රූප ශබ්ද ආදී කියලා. අස්සජි හාමුදුරෝ උපදේශ පරිබ්‍රාජකයට දේශනා කළේ යේ ධම්මා හේතුප්පවාතේ සංහේතුන් තථාගතෝ හත්තේ සංචයෝ නිරෝධෝ යවනෝදි මහා සමනෝ කියලා දේශනා කරේ මේ අනුශාසනාවමයි. අවිද්‍යාව පත්‍ය සංඛාර ආදී වශයෙන් ජරා මරණ දක්වා ඒ කරුණ විදිහට දේශනා කරන්නේ මේ පටිසම්පාදයමයි. නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියලා දේශනා කළේ මේ පටිසම්පාදයමයි. සබ්බේ සංඛාර අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනාත්තා කියලා දේශනා කළේ මේ අනුශාසනාවමයි. අනිච්චවද සංඛාරා උපාදවය ධම්මිනෝ උපජ්ජිතවා නිරුද්ධන්ති කියලා දේශනා කළේ මේ දේශනාම වෙනත් වචන වලින්. ඒ වගේම චක්කුම් අනිච්චං, ඒ වගේම රූපං අනිච්චං ආදී වශයෙන් ඉන්ද්‍රිය වලට සම්බන්ධ කළ දේශනා කළේ මේ පරිසම්පාද න්‍යායමයි පිනතුරු. ඉති ඉමස්මින් සතිදං හෝති ඉමස්මින් අසතිදං හෝති කියලා දේශනා කළේ මේ දේශනාවමයි. තමයි අනිත්‍ය සංඛාර දේශනා කරන බුදුරජාණන් වහන්සේ කලින් දේශනා කළ තිබ්බේක දෙවියෙකුට ඒ දෙවියා බුදුරජාණන් වහන්සේ පිරුණු පෑට පස්සේ ඔහු ඇවිල්ලා නැවත මේක බුදුහාඳුරන්ගේ දේහය ඉදිරියට දේශනා කළා. සත්‍යයනා කළා. දේවතා සංගීතය. ඉතින් දිගටම මරණ ජෝල්ලා දේශනා කරා. ඇත්තේ මේක මරණ ගෙවලාට සඳහන් කළාට ඒක රහතන් වහන්සේ කෙනෙක්ගේ මරණයේදී සත්‍යයනා කරන ගාතාවක් ඒක. ඒක නිකන් සරල එකක් නෙවෙයි ඒක. මේක රහතන් වහන්සේ සම්පූර්ණ ස්කන්ධ නිරෝධයෙන් අනුපතිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරණ පාප වේලාවකදී රහතන් වහන්සේ කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දේශනා කරන දේශනාවක් මේක. නමුත් අද අපි සාමාන්‍ය විවහාරයට අරගෙන සාමාන්‍ය මලගෙදරකත් මේක සඳහන් කරනවා. නමුත් මේක එතෙන්ට යන්න කලින් අපි කලින්ම අහලා තියෙන ඕන එකක් මේක.
පින්නතුනි මේ විදියට විවිධ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්ම අපට දේශනා කළා. යම් කෙනෙක් හේතුඵල ධර්ම පරිසම්පාද තේරුම් ගත්තනම් ඒ තේරුම් ගත්ත පමණට ඒ තැනැත්තා ධර්මයේ තේරුම් ගත වෙනවා. ධර්මයේ තේරුම් ගත්ත පමණට හෝ පරිසම්පාදයක් තේරුම් ගත වෙනවා. මේ දෙකම තේරුම් ගත්ත පමණට හෝ බුදුරජාණන් වහන්සේ තේරුම් ගත වෙනවා. බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා කියලා කියන්නේ බුදු දහම සංඝ කියන තෙරුවනම තේරුම් අරගෙන ඒ තෙරුවම සරණ ගිහිල්ලා ඒ තෙරුවනේ ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ලබාගෙන මේ ලබාගත් දුර්ලභ මිනිසාත්ම භාවයෙන් ඉහළම ප්‍රයෝජන ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ සඳහා මේ ඊටාම දුෂ්කර කාලවකවනුවක වුණත් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න තරම් ඔබ වාසනාවන්ත වුණා, භාග්‍ය සම්පන්න වුණා. බොහෝ අය මරණ මංචකේ ඉඳගෙන හුස්ම පොදක් හෙලන්න බැරුව අප්‍රමාණ වේදනාවෙන් පසු වන මේ මොහොතේ ඔබ මේ සීලම පහසුවන් විඳින්මින් මුළු තුන් ලෝකෙට පහළ වෙච්ච උතුම්ම ශාස්ත්‍රවරයාගේ සද්ධර්මය ඔබේ දේශවන වලට සවනානුත්තරයක් කරගන්න අවස්ථාව ඔබ. ඒ නිසා ඔබ අද දවස විතරක් ජීවත් වුණත් මේ ධර්ම මෙනෙහි කරමින් ඔබ අවුරුදු 100ක් ජීවත් වුණු කෙනෙක් වෙනවා. ඔබට හෙට දවසේ ඇස් දෙක පියාගත්තත් ඔබේ ජීවිතයේ හිස් ජීවිතයක් වෙන්නේ නැහැ. ඔබේ ජීවිතය පරිපූර්ණ ජීවිතයක් වෙලයි ඔබ මේ මිනිස් ජීවිතය අත්හරින්නේ. ඒ නිසා ඔබට මේ සම්බුද්ධ ශාසනයෙන් පිළිසරණක් තියෙනවා. ඔබට මේ ශාසනයෙන් තවදුරටත් ප්‍රයෝජන ගන්නට අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ඔබ අසරණ වෙච්ච කෙනෙක් නෙවෙයි. ඔබට සනාතන රැකවරණයක් තියෙනවා. සුගතිගාමී වීමේ මාවතක් තියෙනවා. දුකෙන් නිදහස් වීමේ මාවතක් තියෙනවා. නිවන් දකින්නට පැහැදිලි වැඩපිළිවෙලක් තියෙනවා. ඒ සඳහා කල්යාණ මිත්‍ර ආශ්‍රය අපට ලැබෙනවා. ඒ නිසා මේ සියල්ලක්ම ලැබෙන අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නකොට අපි පින්නතුනේ වෛර කරන අතුරින් අපි වෛර නොකර ඉන්නට ඕන. සුසුකම් මත ජීවාම වේරණේසු අවේරිනෝ වේරණේසු මනුස්සේසු විහෙරාම අවේරිනෝ. ලෝකේ බොහෝ දෙනෙක් ඕනෝන් අමනාපය මේ කාලය ගත කරන්නේ. ඒ වෙන ලෝකෙක අපි අනිත් අයට වෛර නොකරන අය බවට පත් වෙන්නට ඕන. සුසුකම් මත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනුස්සේසු විහෙරාම අනාතුරා. ලෝකේ බොහෝ දෙනෙක් මානසික රෝග වලින් පිරෙන ලෝකෙක අපි ඉන්නේ. එවැනි ලෝකෙක අපි මානසිකව නිරෝගී වෙන්නට ඕන. සුසුකම් මත ජීවාම උසුකේසු අනුසුකා උසුකේසු මනුස්සේසු විහෙරාම අනුසුකා. ලෝකේ බොහෝ දෙනෙක් පංචකාම සම්පත්තියට උත්සුකව ඒ සොයාගෙන වේගෙන් ගමන් කරන ලෝකෙක ඉන්නේ. මෙවැනි රෝග ආබාධ වලට පත් වෙන අවස්ථාවක් උනත් බලන්න. සංගීත සංදර්ශනයක් තිබුණොත් වෙනත් උත්සවයක් තිබුණොත් මෝදෙනාල විවේකයක් ලැබුණොත් නාන්න කී දෙනෙක් නම් මේ මරණය පෙනෙපෙනෙත් ඒක කරනවද කියලානේ. අන්න එවැනි ලෝකයක ඒ පංචකාම සම්පත්තියෙන් සම්බයන ලෝකයක මම මේ අනුසෝතගාමී මාර්ගයෙන් මිදලා මේ පටිසෝතගාමී මාවතෙහි උඩුගම් බලා යන කෙනෙක් කියලා ඔබට සතුට වෙන්න පුළුවන්. සුසුකම් මත ජීවාම යේසන්නෝ නත්ති කිංචනං තේතිබක්ඛා භවිස්සාම දේවා ආබස්සරා යතා කියලා සඳහන් කරනවා. හරියට ආබස්සර දෙවියන් වගේ කිසිදු කෙලෙසක් නැති විදියට උදෙක් පංච නීවරණ විතරක් නෙවෙයි අවිද්‍යා නීවරණය දුරු කරලා තමන්ගේ සිතට පහළ වෙන හැම සිතුවිල්ලක් තුළදීම ස්කන්ධ පංචකයේ සමුදය දකිමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරමින් අපි විදර්ශනා වඩමින් ඉන්න අය බවට පත් වෙන්නට ඕන. අවිද්‍යාව දුරු කිරීමේ මාවතේ අපි අඛණ්ඩව වාසය කරන පුද්ගලයන් බවට පත් වෙන්නට ඕන. මෙන්න මෙහෙම ඉන්න කෙනා තමයි සැබෑ ලෙස බුදුහාමුදුරේ දේශනා කළේ අත්දීපා බික්කවේ විහෙරත අත්සරණා නාඤ්ඤ සරණ. සිත පිළිසරණක් කරගෙන ඉන්න. වෙනත් පිළිසරණක් නැහැ. ධම්මදීපා බික්කවේ විහෙරත ධම්මසරණා නාඤ්ඤ සරණ. ධර්මයේ පිළිසරණක් රැකවරණයක් කරගෙන ඉන්න වෙනස් සරණක් නැහැ කියලා දේශනා කළේ මේ අනුශාසනාවමයි පිළිතුරු. ඒ නිසා ඒ සදහම් පිළිසරණ ඔබ අප හැමදෙනාම ලැබු මේ අවස්ථාව අර්ථවත්ව ගත කරන්නට අප්‍රමාදී වෙන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පස්සල සේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එනතුන් අහන කරුණෙම තියෙනවද? දැන් මේ අපි සඳහන් කර කරුණු ඔබට පසුව ගිහිලා පුහුණු කරන වගේම අපේ ධර්මයක් ඇත්තටම ශ්‍රවණය කරනවා නම් ඒ ධර්ම ශ්‍රවණයමත් අපට විමුක්ත ආයතනයක් වෙන්නට ඕන. අපේ හිතේ තියෙන රාග ආදී කෙලෙස් සහම්
විශේෂණ අවිජ්ජා නීවරණය දුරු කරන අනුශාසනාවක් වෙන්නට ඕන. ඒ ධර්ම දේශනාව තුළදීම අපේ ලෝභ දේශ මොහ දුරු වෙන්නට ඕන කිසියම් ප්‍රමාණයකට. එහෙමනම් තමයි ඇත්තටම අපේ බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය අපි සැබෑ ලෙසම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ. ඒ නිසා අනුසෝතගාමීව ඉන්න ලෝකයේ තුල මේ පරිසෝතගාමී ධම ශ්‍රවණය කරන අවස්ථාවේදී අට්ඨිකත්වා මානසිකත්වා ආදි වශයෙන් දේශනා කරන ඕහිත සෝතෝ ධම්මං සුනාති කියපු විදියට හොඳට සිහියෙන් නුවණින් මෙනෙහි කරමින් ඒ ධම අහන පමණට තමයි ධර්මයෙන් නිසිඵල නෙලා ගන්න අපට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඔබත් මේ ධම තුලින් ප්‍රයෝජන ගන්න ඇතයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉදිරියටත් මේ ධර්මයේ ශ්‍රවණය කරමින් කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා ඇසුරු කරමින් වඩාත් මේ සද්ධර්මයේ තුල පිළිසරණ ලබා ගන්නට ඔබ උත්සාහවන්ත වන්නට ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්තුනි, අද මේ අත්යන්ත මහා ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. ධර්මයට ගරු කිරීමක් වශයෙන් දහම් පඬුරු ආදී පූජා කරනවා. මේ සියලුම ආකාරයෙන් රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් පින්නතුන් නමින් මිය ගිය කිසියම් ඥාති පිරිසක් පින් බලාපොරොත්තුවකින් සිටිත් නම් ඔබ නමින් මිය ගිය ඒ සියලුම ඥාති මේ අවස්ථාවේදී හොඳට සිහිපත් කරගන්න. ඒ ඥාතිවෝද මේ පින දැක සුවපත් වෙත්වා. එයාගේ ජීවිත වාසනාවන්ත කරගනිත්වා. අවසානයේ බුදුන් දැක නිවන් දකිත්වා කියන පැතුමෙන් මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වන්න. මේ සියලු පින්කමලානිසංසයෙන් පින්වත් ඔබ හැම දෙනාටම දෙවියන්ගේ දැහැම රැකවරණේ ආශිර්වාදයේ සැලසේවා. දෙවියන් විසින් මේ ලෝකය සම්බුද්ධ ශාසනයට ආරක්ෂා කර දෙත්වා. විශේෂයෙන් මේ පින්නතුන්ට මෙවැනි පින්කම් ඊටාම අලංකාරවත්ව පිරිසිදුව ලස්සනට සිදු කරගන්නට අවවාද අනුශාසනා කරන, ඒ සඳහා බොහොම වෙහෙස මාංශයෙන් කටයුතු කරන ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ ප්‍රධාන සියලුම ස්වාමින් වහන්සේලාට මේ පින උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික දියුණුව සඵල කරගන්නට ආශිර්වාදයක් පිණිසම හේතු වේවා. උන්වහන්සේලා දෙවියන් විසින් රැක දෙනු ලබත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬුරු පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුවෙන් පින්තුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූල උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි පින්තුනි, මේ අත්ංගෙන් මේ අවස්ථාවේදී පංචශීලයේ සමාදන් වීමට බලාපොරොත්තු වන පින්තුන් ඉන්නවා නම් ඒ සඳහා নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တ
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි.